එතෙන්දී අපි කතා කරමින් හිටියේ ප්‍රාර්ථනා අයවැය කරන ක්‍රම කතා කරමින් හිටියා නේද? කීයක් අපි කතා කරාද? කට්ටියට මතක නැහැ. මතක් කරොත් ප්‍රාර්ථනා අයවැය කරන ක්‍රම කීයක් කතා කරා? කී දෙනෙක්ට මතකයිද? කී දෙනෙක්ට මතකද? අපි කීයක් කරා? 4යි. ඔව් අපි ඉගෙන ගත්තා මුලින්ම ඉගෙන ගත්තා ආපසු ගෙවීම් කාලය. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ශුද්ධ වර්තමානයේ. ඊට පස්සේ ඉගෙන ගත්තා අභ්‍යන්තර ඵලද අනුපාතය නැත්නම් ඉන්ටර්නල් රේට් ඔෆ් රිටර්න් නේද? ඒකේ මට මතක විදිහට අන්තිමට ගාණක් හදන්න කියලා කිව්වනේ ඒකද තියෙන්නේ. මොකද්ද ඒ ගාණ මතක නැහැ නේද? කරේ ගාණක් හදන්න කියලා කිව්වනේ. IRR ගාණක් හදන්න කියලා කිව්වනේ. ගාණක් හදන්න කිව්වද නැද්ද? 2018 මාර්තු 2018 මාර්තු 4 වෙනි. 4 වෙනි ගානේ IRR හොයන්න කිව්ව නේද වෙනම? ඒකනේ කිව්වේ නේද? ඔව්. හරි. එහෙනම් අපිට IRR හොයන්න මොනවද තියෙන්නේ ඉස්සෙල්ලා? IRR හොයන්න නම් මොනවද තියෙන්නේ? ඉස්සෙල්ලාම IRR හොයනවා නම් වට්ටම් අනුපාතික දෙකක් යටතේ ශුද්ධ වර්තමාන අගයන් දෙකක් හොයාගන්න ඕනේ නේද? එහෙම නේද? අපි බලුවත් Excel එකට ගිහලා අපි මේ ගන්න හදමු. අපි ගිය සතියේ ගත්තේ නේද? Excel sheet එක පෙරන හැමෝටම Excel sheet එක පේනවද? Excel sheet එක පේනවද? පේනවනේ හැමෝටම? නැහැ සර්. පේනවද Excel sheet එක? නෑ පේන්නේ නැහැ සර්. එහෙමද? තාමත් Excel sheet එක පේන්නේ නැද්ද? තාමත් පේන්නේ නැද්ද Excel sheet එක? නැහැ සර්. තාම පේන්නේ නැද්ද? විනාඩියක් දෙනවා කටට එන්න කියන්න. ඔය ලෙක්චර්ස් පටන් ගන්නවා කියලා මොකක් කරේ announcement එකක් ආවද? දැන් කවින්ද මේ Excel sheet එක මේ මට පෙන්න ගන්නද කොහොමද දැන් පේන්නේ? හරි අපි එනකන් කවුරු හරි අපි ඒ ගානට ගියොත් අපි මතක ඇති ඒ ගානේ දීලා තිබ්බේ ලාභය දීප වෙලාවක අපි ලාභයෙන් මේක හදන්න බෑ අපි ලාභය ඉස්සලාම මුදල් ප්‍රවාහයක් බවට හරව ගන්න ඕනේ නේද? එතෙන්දී අපි දැක්කා ෂෙයා තමයි තිබ්බේ මුදල් මේ නොවන දෙයක්. ඊට පස්සේ ඒක ආපහු ගලපුවාට පස්සේ මුදල් ප්‍රවාහය හොයාගත්තා 7700 1400 3000 4000යි 3800 කියලා. එහෙම කරලා 112 යටතේ අපි NP වගේක් හොයාගත්තා 1283යි 39යි කියලා. එහෙම නේද?
එක ෂෙයා කරගන්න ඕනේ. හරි මොකද බෝඩ් එකට Excel එක හොඳයි. හරි කවන්න Excel එක දැන් තියෙනවනේ. දැන් Excel sheet එක පේනව නේද මොටෝ? ඔව් සර්. දැන් පේනව නේද? හරි හරි. එහෙනම් අපි මේ ගාන කලින් හදපු ගානක් NPV 110 යටතේ 1283.739 හැමෝම හොයාගත්තා නේද? එහෙම නේද? එතන හැමෝම හොයාගෙන තියෙන්නේ. പിന്നെ ඊළඟට අපි මොකද්ද කරන්න ඕනේ? තව වට්ටම් අනුපාතිකයක් යටතේ NPV අගයක් හොයාගන්න ඕනේ. 112 ගාන අපිට උත්තරයක් 1283.739යි 39.07ක්. අපි බලමු දැන් මේ ගාන IRR හොයන නිසා IRR අගේ කීයක් වගේ වෙන්න ඕනද? 112ට වඩා අඩු වගේක්ද 112ට වඩා වැඩි වගේක්ද? මොකද වෙන්න ඕන? IRR අගේ මොන වගේ අගයක් වෙන්න ඕන? 112ට වඩා වැඩි වගේක්ද 112ට වඩා අඩු වගේක්ද? කාට හරි මතකද? වැඩි අගයක්. අනිවාර්යයෙන්ම වැඩි අගයක්. අපි ඉගෙන ගත්තා මූල්‍ය කළමනාකරණයේ තියෙන වැදගත් සම්බන්ධතාවයක්. ඒ සම්බන්ධතාවය තමයි පොලි අනුපාතිකයි වටිනාකමයි අතර තියෙන ඍණ සම්බන්ධතාවයක් කියලා. එවනම් අපිට කරන්න ඕනේ මේ 1283ක් ආපු උත්තරේ බිඳුව දක්වා ගේන්න නේද? එහෙනම් බිඳුව දක්වා ගේන්න නම් අනිවාර්යෙන් අපි කරන්න ඕනේ පොලි අනුපාතික වැඩි කරන්න. පොලි අනුපාතික වැඩි කරාම එන NPV වගයන් එන්න අඩු වෙනවා නේද? එහෙනම් අපි බලමු මේ ගාන හදන්න ලේසි අපිට ඍණ NPV වගයක් හොයාගත්තොත්. ඒ නිසා අපි හිතමු මම එදා කිව්වද කීයක් හරි ගන්න කියලා වට්ටම් අනුපාතිකයට ඔව් සර්. කිව්වේ නෑ නේ. හරි අපි කවන්න අපි කිව්වද? 140යි. 40. අනේ අපි 40 දාලා බලමු මොකක්ද දෙන උත්තර කියලා. ඒ ගානේ වට්ටම් කරොත් එතන හැමෝම ගාන හදන්න නැති කියලා ටිකක් මහන්සි වෙන්න ඕනේ ගාන හදලා නැත්නම් එක්සෑම් පාස් වෙනම උත්තර මොනවද කියලා සෑමකට ගියාම වාට කැමැති ගානක් ගන්න පුළුවන්. මම 140යි කියලා මම හිතන දා කියන්නේ නැත්තේ හැමෝටම එකම උත්තරයක් ගන්න ඕන නිසා. මම 140 ගානේ වට්ටම් කරාම උත්තරය ආවේ ඉන්න ඕනේ 2671.47. ඒ උත්තරය ආවද? 2671.47 නේද ආවේ ඍණ? ඔව් සර්. හරි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේ අගයන් ටික IRR සමීකරණයට දාන එක. අපි ගිය සති ඉගෙන ගත්ත IRR සමීකරණය නේද? මේ ඉලක්කම් දෙක ගත්තොත් අපි දැන් ඉස්සල්ලාම දාන්න ඕනේ අඩු අගයත් අඩු වට්ටම් අනුපාතිකයත් අඩු වට්ටම් අනුපාතිකය මේකේ 312යි ඊළඟට අඩු වට්ටම් අනුපාතිකය යටතේ අප NPV වගේ ලියන්න ඕනේ. ඒක අපිට 1283.739 එකක්. අයිත් 1283.739 එකයි. ඒතර අපිට ඍණ උත්තරයක් 2671.47ක්. මේක තමයි අපිට උත්තර.
උත්තරේ 21.07. අද ප්‍රයන 21.07 උත්තරේ. එහා ආසන්නගයක් එන්න ඕනේ. හරි. මේ උත්තරේ හරිද කියලා බලන්න විදිහකුත් තියෙනවා. කොහොමද හරිද කියලා බලන්න. මේ උත්තරේ හරි නම් මොකද වෙන්නේ? MPV බිඳුවක් වෙන්න ඕන ආදේශක. මේ යටතේ අපේ මුදල් ප්‍රවාහයන් වට්ටම් කරොත් එන්න උත්තරේ බිඳුවක් වෙන්න ඕනේ. ඊළඟට දැන් අපිට ආවා IRR අනුපාතය 21.07ක් කියලා. එහෙනම් මේ ව්‍යාපෘතිය අපි මුදල් ආයෝජනය කරනවද නැද්ද? මොකද ව්‍යාපෘතිය තෝරා ගන්නවද නැද්ද? තෝරා ගන්නවද නැද්ද? IRR අගේ 21.07යි. තෝරා ගන්නවද නැද්ද? IRR ක්‍රමයට ව්‍යාපෘතියක් තෝරාගන්නේ කොහොමද? අපි ඉගෙන ගත්තා. මොකද වෙන්නේ? වරත් ලැබූ ප්‍රාග්ධන පිරිවැයට වඩා IRR අනුපාතය වැඩි නම් ඒ ව්‍යාපෘති ස්වාධීන නම් සියලුම ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කළ යුතුයි කියලා අපි ඉගෙන ගත්තා නේද? එහෙම නේද? අපි බලන්න ඕනේ හැමතිස්සෙම සංසන්දනය කරන්න ඕනේ ව්‍යාපෘතියේ වරත් ලැබූ ප්‍රාග්ධන පිරිවැයයි IRR අනුපාතය. හැමතිස්සෙම වරත් ලැබූ ප්‍රාග්ධන පිරිවැය අනුපාතයට වඩා IRR අනුපාතය වැඩි නම් අපි මේ ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කළ යුතුයි. ඇයි එහෙම වෙන්නේ අතට? කල්පනා කරොත් ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? හේතුව තමයි අපි ඊට කලින් අපි ගිය සතියේ ඉගෙන ගත්තා ව්‍යාපෘතියක් ඇගීම සඳහා තියෙන හොඳම ක්‍රමය මොකක්ද? මොකක්ද ව්‍යාපෘතියක් ඇගීම සඳහා තියෙන හොඳම ක්‍රමය? කාට හරි මතක නම්? මොකක්ද ක්‍රමය? NPV ක්‍රමය. ශුද්ධ වර්තමාන අගය තමයි හොඳම ක්‍රමය. එහෙමනම් ඇයි ප්‍රාග්ධන පිරිවැයට වඩා IRR අගය වැඩි වෙන වෙලාවකදී ව්‍යාපෘතියක් තෝරගන්නේ? හේතුව මොකක්ද? හේතුව තමයි IRR අගය වරත් ලැබූ ප්‍රාග්ධන පිරිවැයට වඩා වැඩි වෙන සෑම විටම NPV අගය ධනාගයක් ගන්නවා නේද? ඒ හින්දා තමයි අපි මේ විදිහට ව්‍යාපෘතියක් තෝරගන්නේ. දැන් IRR ක්‍රමයේ අපි එතනකන් අපි කතා කරා ගිය සතියේ. එහෙමනම් IRR ක්‍රමයේ අය අපි භාවිතා කරන්නේ නැති වැඩි වශයෙන්. හේතු මොනවද? දැන් බලමු මේ හේතු මොනවද කියලා. කටිගේ නෝට් එකට ගියොත් මේ ස්ලයිඩ්ස් එක පේනවද? එකක් පේන්නේ නැද්ද? පේනවද නැද්ද? ප්‍රසන්ටේෂන් එක පේනවද? නෑ සර්. පේන්නේ නැද්ද? බලවෙන්න ගන්න. දැන් පේනවද? තාමත් පේන්නේ නැද්ද? නෑ සර්. පේනවද? නෑ. නෑ. නෑ සර්. පේන්නේ සර්. තාක්ෂණෙත් එක්ක හරි අමාරුයි වගේ දෙයක් කරන්නේ. දැන් පේනවද? තාමත් නැද්ද? දැන් පේනවනේ? ලොකු දෙයක්. අපි එහෙනම් බලමු IRR ක්‍රමයේ තියෙන අඩුපාඩු. මේකත් නිතරම එක්සෑම් එකේ ඇහුවා. මම කලින් කිව්වා අපි මේ හැම ක්‍රමයකම මොනවද දැනගන්න ඕනේ? නිර්වචනය දැනගන්න ඕනේ. ගණන් හදන්න දැනගන්න ඕනේ. ව්‍යාපෘතියක් තෝරා ගන්න විදිය දැනගන්න ඕනේ. මේ ක්‍රමයේ තියෙන අඩුපාඩු සහ වාසි දැනගන්න ඕනේ. මේකේ තියෙන පළවෙනි අඩුපාඩුව තමයි අපි NPV ක්‍රමය ගත්තොත් අපි කිව්වා NPV ක්‍රමය තමයි ව්‍යාපෘතියක් ඇගීම සඳහා තියෙන හොඳම ක්‍රමය කියලා. ඊට පස්සේ මේ ස්ක්‍රීන් එකේ තියෙන ව්‍යාපෘතිය ගත්තොත් ආරම්භයේ ඍණ 100ක් තියෙනවා. ඊට පස්සේ 10 60 80 වගින් ධන මුදල් ප්‍රවාහයන් තුනක් තියෙනවා. ඊට පේන ඇති පළවෙනි වසර අවසානයේ
පේනවා කියලා නම් කිව්වා. පේනවා කියලා නම් ස්ක්‍රීන් එක. ආයි Excel එකට යනවා නේද? ඒතර ආයි අර විදිහට ගන්න ඕනේ. හරි. හරි. එතකොට පේනවාදී පළවෙනි වසර අවසානයේ මිලියන 10ක් හම්බෙනවා. ඒතර සාමාන්‍යයෙන් ව්‍යාපාරයකට සල්ලි හම්බුනම මොකද කරන්නේ? නිකන් ලාච්චිය දාලා තියන් ඉන්නවා. සාමාන්‍යයෙන් ආ ව්‍යාපාරයක් කරගෙන යනකොට සල්ලි හම්බුනොත් නිකන් ලාච්චිය දාලා වහලා තියනවා. මොකද කරන්නේ? ආයෝජනය කරනවා. නැවත ආයෝජනය කළ යුතුයි නේද? එවනම් NPV ක්‍රමයේදී තියෙන උපකල්පනය තමයි හොඳට මතක තියාගන්න. NPV ක්‍රමයේ තියෙන උපකල්පනය තමයි මේ අතරමැද හම්බෙන මුදල් ප්‍රවාහය. මේ 10 60 කියන මුදල් ප්‍රවාහයන් විපකල්පනය කරනවා. නැවත ආයෝජනය කරන්නේ ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට කියලා. මොකද අපේ උපකල්පනයේ අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට. ඒක තමයි උපකල්පනය. ඒ වගේම IRR ක්‍රමයේ තියෙන උපකල්පනය තමයි ව්‍යාපෘතියේ අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ IRR අනුපාතයට කියන එක. එහෙනම් දෙකේ වෙනස තේරුණානේ? NPV ක්‍රමයේදී නැවත ආයෝජනය කරන්නේ ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැය. නමුත් IRR ක්‍රමයේ උපකල්පනය තමයි අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ IRR අනුපාතයට කියන එක. ඒතර අපි මේ දැන් හදපු ගාන ගත්තොත් බර තැබූ ප්‍රාග්ධන පිරිවැය 12ක් වුණා. IRR අනුපාතය 20ක් වගේ වුණා නේද? එහෙමනම් නැවත ආයෝජනය කරනකොට වඩාත් නිවැරදි උපකල්පනය මොකක්ද? වාට 12 බැගින් ආයෝජනය කරන එකද 20 බැගින් ආයෝජනය කරන එකද? දැන් කරපු ගාන ගත්තොත් බර තැබූ ප්‍රාග්ධන පිරිවැය 12යි IRR අනුපාතයව 20ක් විතර නේද? එහෙනම් මේ දෙකෙන් වඩාත් නිවැරදි උපකල්පනය මොකක්ද? 12 බැගින් ආයෝජනය කරන එකද 20 බැගින් ආයෝජනය කරන එකද? මොකද නිවැරදි උපකල්පනය? මොකද වඩාත් නිවැරදි උපකල්පනය? අර 120 බැගින් ආයෝජනය කරන්න පුළුවන් වෙයිද? බෑ නේද? මොකද ඒක පොලි අනුපාතයේ සෑහෙන වැඩි. ඒ නිසා වඩාත් නිවැරදි උපකල්පනය තමයි වාගේ අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට කියන එක. ඒ නිසා තමයි NPV ක්‍රමය IRR ක්‍රමයට වඩා හොඳ වෙන්නේ. මොකද NPV ක්‍රමයේ තියෙන උපකල්පනය IRR ක්‍රමයේ තියෙන උපකල්පනයට වඩා හොඳයි. ඒක තමයි පළවෙනි දුර්වලතාවය IRR ක්‍රමයේ තියෙන එක. ඊළඟ දුර්වලතාවය තමයි අපේ තියෙන මේ මුදල් ප්‍රවාහයන් අපිට බෙදා ගන්න පුළුවන් සාමාන්‍ය මුදල් ප්‍රවාහයන් සහ අසාමාන්‍ය මුදල් ප්‍රවාහයන් කියලා. ව්‍යාපෘතියේ තියෙන මුදල් ප්‍රවාහයන් බෙදා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් සාමාන්‍ය මුදල් ප්‍රවාහයන් සහ අසාමාන්‍ය මුදල් ප්‍රවාහයන් හැටියට. ඒතර සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් කියලා කියන්නේ ආරම්භයේ ඍණ මුදල් ප්‍රවාහයක් තිබිලා දිගටම ධන මුදල් ප්‍රවාහයක් ලැබෙනවා නම් ඒ වගේවට තමයි සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් කියලා කියන්නේ. එහෙනම් අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් කියලා කියන්නේ මේ ඉස්සල්ලා ඍණ මුදල් ප්‍රවාහයක් තියෙනවා, ඊට පස්සේ ධන මුදල් ප්‍රවාහයක් තියෙනවා, ඊට පස්සේ ආපහු ඍණ මුදල් ප්‍රවාහයක් තියෙනවා. ඒ වගේ නිතර ධන ඍණ මාරු වෙවි යනවා නම් ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයන් කියන්නේ ලැබෙනවා නොලැබෙන ඍණ සහ ධන වශයෙන් මුදල් ප්‍රවාහයන් නිතරම මාරු වෙනවා නම් ඒවට තමයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහයන් කියලා කියන්නේ. ඒතර තේරෙනවද? සාමාන්‍ය මුදල් ප්‍රවාහයක තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ ධන ඍණ ලකුණ මාරු වෙන්නේ එක් වරකට විතරයි. කියන්නේ එක් වතාවකදී විතරයි මේ ධන ඍණ ලකුණ මාරු වෙන්නේ. මුලින් ඍණ තිබිලා ඊට පස්සේ දිගටම දාන. එක්ක මුලින් ධන තිබිලා ඊට පස්සේ දිගටම ඍණ. කොයිම වෙලාවකත් ධන වෙලා ඍණ වෙලා ධන වෙලා ඍණ වෙලා වගේ නිතරම ලකුණ මාරු වෙන්නේ නැහැ සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් ගත්තොත්. නමුත් අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් ගත්තොත් මේ ප්‍රශ්නේ තියෙනවා. සමහර අවුරුදුවලදී ධන මුදල් ප්‍රවාහයක් හම් වෙනවා, සමහර අවුරුදුවලදී ඍණ මුදල් ප්‍රවාහයක් හම් වෙනවා. ඒතර මේක තමයි ඊළඟ ප්‍රශ්න. එතකොට සාමාන්‍ය මුදල් ප්‍රවාහක ලක්ෂණ තමයි මේ තියෙන ඊළඟ ස්ලයිඩ් එකෙන්. මුලින් ඍණ මුදල් ප්‍රවාහයක් හම් වෙලා ඊළඟ දිගටම ධන මුදල් ප්‍රවාහයක් හම් වෙනවා. ඒතර ඒක සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් වුණා. දෙවෙනි එකට ගියොත් මුලින් ඍණ වෙලා අවුරුදු 4ක් ධන වෙලා ඊට පස්සේ ආයෙ ඍණ වෙලා. වෙනදී ලකුණ මාරු වුණා. ඍණ ධන වෙලා ආයෙ ධන ඍණ වුණා. ඒවට තමයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහයන් කියලා කියන්නේ. ඒත් අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට IRR ක්‍රමය භාවිතා කරන්න බෑ. ඊළඟ ගැටලුව.
IRR ක්‍රමය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට විතරයි. දර මතක තියාගන්න IRR ක්‍රමය අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට භාවිතා කරන්න බෑ. ඒකට හේතුව තමයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට IRR හෙව්වොත් අර පෙනෙති මෙතන ප්‍රස්ථාරයක් තියෙනවා. ඒ ප්‍රස්ථාරයට වගේ IRR අගයන් දෙකක් එන්න පුළුවන්. ඒකට IRR 125ක් තියෙනවා, IRR 400ක් තියෙනවා නේද? ඒ වගේ අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තිබ්බොත් IRR අගයන් දෙකක් එන්න පුළුවන්. එතකොට දෙකක් ආවට පස්සේ අපිට ප්‍රශ්නයක් වෙනවා මොකද්ද තෝරගන්නේ කියලා. ඒ නිසා තමයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට IRR ක්‍රමය භාවිතා කරන්න බැහැ. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති IRR ක්‍රමයේ තියෙන අඩුපාඩු මොනවද කියලා. දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ව්‍යාපෘතියක් ඇගීමේදී NPV ක්‍රමයේ තියෙන වාසි මොනවද කියලා ඇහුවොත් මොනවද උත්තරය? මොකක්ද උත්තරය? ව්‍යාපෘතියක් ඇගීමේදී භාවිතා කරන ශුද්ධ වර්තමාන අගය කියන ක්‍රමේ වාසි මොනවද කියලා ඇහුවොත් මොකක්ද උත්තරය? අතර කියන්න පුළුවන්. එක්සෑම් එකේ අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඇහෙනවද මට? ආගේ සද්දයක් නැත්te ඇහෙනව නේද? වට්ටම් අනුපාතය. NPV ක්‍රමයේ තියෙන වාසි මොනවද? වාසි 4ක් තියෙනවා. පුළුවන් නම් කියනවා. අනිත් ඒවට සාපේක්ෂව අපි කිව්වා NPV තමයි හොඳම ක්‍රමය. එවනම් NPV වල තියෙනවා වාසි 4ක්. අපි හතරම දැන් කතා කරමු. මොකක්ද හතර? ඉස්සෙල්ලාම අපිට බලන්න පුළුවන් අර මුල් ක්‍රම දෙක අපි ඉගෙන ගත්තේ මොකක්ද? ආපසු ගෙවීම් කාලේ නේද? ඒතර ආපසු ගෙවීම් කාලයට සාපේක්ෂව NPV ක්‍රමය ගත්තොත් වාසි දෙකක් තියෙන එක. වට්ටම් කළ මුදල් ප්‍රවාහයන් භාවිතා කරනවා, සියලුම මුදල් ප්‍රවාහයන් භාවිතා කරනවා. එතන වාසි දෙකක් තියෙනවා. ඊට අමතරව IRR ක්‍රමයත් එක්ක බැලුවොත් NPV වල තියෙන උපකල්පනය වඩාත් නිවැරදි. අනිත් එක තමයි NPV ක්‍රමය සාමාන්‍ය මෙන්ම අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙන කොටත් භාවිතා කරන්න පුළුවන්. ඒතර මේ තමයි NPV ක්‍රමයේ තියෙන වාසි. ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න එක්සෑම් එකට ඉතාල වැදගත්. හරි. ඒතර අපි ඉගෙන ගත්ත දැන් NPV වල තියෙන වාසි මොනවද? IRR ක්‍රමයේ තිබ්බ අඩුපාඩු මොනවද කියලා. ඒතර IRR ක්‍රමයේ අඩුපාඩු දෙකයි. අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට භාවිතා කරන්න බෑ. ඒ වගේම IRR ක්‍රමයේ තියෙන උපකල්පනය නිවැරදි නැහැ. IRR ක්‍රමයේ තියෙන උපකල්පනය තමයි අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ IRR අනුපාතයට කියන එක. ඒක වඩාත් නිවැරදි උපකල්පනයක් නෙවෙයි. ඒ නිසා තමයි අපිට ඊළඟ ක්‍රමයට යන්න වෙන්නේ. ඊළඟ ක්‍රමය තමයි වෙනස් කළ අභ්‍යන්තර ඵලදා අනුපාතය. ඒකට කියනවා modified internal rate of return. එහෙම නැත්නම් වෙනස් කළ අභ්‍යන්තර ඵලදා අනුපාතිකය. මේක එක්සෑම් එකේ කවදාවත් අහලා නැහැ. ඒ කියන්නේ සමහරට එක්සෑම් එක මේක බලාපොරොත්තු නොවන දෙයක් වෙන්න පුළුවන්. නමුත් අපි ඉගෙන ගමු. මොකද සිලබස් එකේ තියෙන නිසා. ඒකත් බලමු එහෙනම් මොකද්ද MIRR කියලා කියන්නේ? modified internal rate of return. එහෙම නැත්නම් වෙනස් කළ අභ්‍යන්තර ඵලදා අනුපාතිකය කියලා කියනවා. මේක එක්සැම්පල් එකකින් බලමු. උදාහරණකින්ම ගාන හදමු. කලෙසි. ඔයාලට බෝඩ් එක පේනව නේද? ඔව්. බෝඩ් එක පේනවද? බෝඩ් නේ? පේනවා. බෝඩ් එක පේනවද? පේනවා සර්. රවුට් වචන කියන එක පේනවද? අපි හිතුව පිට මුදල් ප්‍රවාහයක් තියෙනවා. අවුරුදු 3ක් තියෙනවා. පළවෙනි අවුරුද්දේ අපිට තියෙනවා ඍණ මිලියන 100ක්. එතන 60යි 90යි 150. ඒ වගේ අපිට මුදල් ප්‍රවාහයන් 3ක් තියෙනවා. බෝඩ් එක පේනවද? හරි පැත්තටද පේන්නේ නැත්නම් අනිත් පැත්තටද පේන්නේ? හරි පැත්ත. අනිත් පැත්තට සර්. හරි පැත්තට වෙනව නේද? අනිත් පැත්තටද වෙන්නේ? අනිත් පැත්තට පේන්නේ. ප්‍රශ්නේ නේ. දෙපැත්ත පේනවා. දෙපැත්ත හරිද? දැන් හරි. දැන් හරිද? දැන් හරි. දැන් හරි. හරි නේද?
මංගලිය විලක්කම් තියෙනවා නේද? ආරම්භයේ ඍණ 100ක් තියෙනවා 60යි 90යි 150යි. අපි හිතමු මේ ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැය 10%යි. මේ ක්‍රමය ආවේ IRR වල තිබ්බ අඩුපාඩු දෙකක් නේද? අඩුපාඩු දෙක තමයි උපකල්පනයයි අසාමාන්‍ය මුදල් ප්‍රවාහය කියන්නේ. මේ ක්‍රමයේදී කරන්නේ ඉස්සල්ලාම වට්ටම් කරන්න කලින් මේ ව්‍යාපෘතිය අවසන් වන දවසට වටිනාකම හොයාගන්න. පළවෙනි කාර්යය මොකද්ද? ඉස්සල්ලාම අපි කරන්නේ මේ ව්‍යාපෘතිය අවසන් වන දවසට වටිනාකම හොයාගන්න එක. එහෙනම් අවසන් වෙන්නේ කවද්ද මේ ව්‍යාපෘතිය? අවුරුදු 3 තමයි අවසන් වෙන්නේ. එහෙනම් ඉස්සල්ලාම කරන්න ඕනේ මේ ව්‍යාපෘතිය අවසන් වන දවසට වටිනාකම හොයාගන්න එක. ඒ සඳහා අපිට කරන්න තියෙන්නේ මේ මුදල් ප්‍රවාහයන්ගේ අනාගත වටිනාකම හොයන්න ඕනේ. අපි දන්නවනේ දැන් ඕන මුදල් ප්‍රවාහයක අනාගත වටිනාකම හොයන්න. දන්නවද නැද්ද? දන්නවනේ. කොහොමද අනාගත වටිනාකම කැමති කරන්නේ? අර ප්‍රසන්ට් වැලියු සමීකරණයම තමයි නේද? අනාගත වටිනාකම සමානයි වර්තමානයේ වැඩි කිරීම එක ධන r වල n මිනි බල. මේක තමයි අපේ සමීකරණය. අපි මේක දන්නවා හැමෝම. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මේ 90 අනාගත වටිනාකම කීයද? එහෙනම් අපි දෙවෙනි වසර අවසානයේ ඉන්නේ. දැන් මොකද කරන්නේ? අපිට 90ක් හම්බෙනවා. ලාච්චි දාන් ඉන්නවද? සර් බෝඩ් එක අනිත් පැත්තට පේන්නේ සර්. එහෙමද? හරි පැත්තට පේනවනේ. හරි පැත්තට පේනවද? කොහොමද සර්? අනිත් පැත්තට පේනවා. හරි පැත්තට පේනවා. දැන් කොහොමද? හරි සර්. හරිද? එහෙමනම් පේන ඇති දෙවෙනි වසර අවසානයේ අපිට 90ක් හම්බෙනවා. අපි මොකද කරන්නේ? ලාච්චිය දාලා නිකන් ඉන්නවද? මොකද අපි කරන්නේ? මේ දෙවෙනි වසර අවසානයේ අපිට රුපියල් 90ක් හම්බෙනවා. මොකද කරන්නේ? ව්‍යාපාරයක් හැටියට අපි මොකද කරන්නේ? ලාච්චිය ඇස්සේ දාලා නිකන් වහලා තියාගෙන ඉන්නවද? මොකද කරන්නේ? ඉස්සරහට කතා කරා. අතරමැදි මුදල් ප්‍රවාහයක් හම්බුනොත් මොකද කරන්නේ? මොකද අපි කරන්නේ? ආයෝජනය. නැවත ආයෝජනය කළ යුතුයි නේද? දැන් 90 අපි තියන්නේ නැහැ ලාච්චිය දාලා. මොකද කරන්නේ? මේ ව්‍යාපෘති අවසන් වන දවස වෙනකම්ම ආයෝජනය කරන්න ඕනේ. එහෙමනම් ආයෝජනය කරද්දී වඩාත් නිවැරදි උපකල්පනය මොකක්ද? අපි කලින් කතා කරා. නැවත මුදල් ආයෝජනය කරද්දී වඩාත් නිවැරදි උපකල්පනය මොකක්ද? අපි ආයෝජනය කරන්න ඕනේ ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට නේද? එහෙම නේද? මේක ඉගෙන ගත්තේ. එහෙනම් අපි බලමු මේ 90 අනාගත වටිනාකම වර්තමාන 90ක් තියෙනවා. එක ධන බර තැබූ ප්‍රාග්ධන පිරිවැය 10%යි. මම කියන්නේ 10% කියලා නේද? ප්‍රශ්න 1යි. කොච්චර කාලයක්ද? දෙකේ ඉඳලා තුන වෙනකන් අවුරුදු කීයක් තියෙනවද? කොච්චර කාලයක් තියෙනවද? කොච්චර කාලයක් තියෙනවද? දෙකේ ඉඳලා තුන වෙනකන්. අවුරුදු කාලයක් තියෙනවා. එහෙනම් මෙතන අවුරුදු දෙක කාලයක් තියෙනවා. එහෙනම් කීයද වටිනාකම? 90 අනාගත වටිනාකම කීයද? වෙන බලන්න මොකක්ද? 90 අනාගත වටිනාකම කීයද? කීයද 90 අනාගත වටිනාකම? 90 ව්‍යාපෘති අවසන් වන දවසට වටිනාකම කීයද? ව්‍යාපෘති අවසන් වන තුන්වෙනි වසරේදී කීයක් වෙනවද? කීයද? 99 නේද? 99 නේද? කීයද? ඇහෙන්නේ. කීයද නේ? 99 නේද? 99 සර්. හරි 99. හරි. එහෙනම් ඊට පස්සේ අපිට හොයන්න තියෙනවා මේ 60. पर 60 හෙව්වොත් 60 නම්බර් 60 වැඩි කිරීම එක ධන දශම එකේ දැන් අවුරුදු කීයක් තියෙනවද? දැන් අවුරුදු කීයක් තියෙනවද? අවසන් වන දවස වෙනකම් කොච්චර කාලයක් තියෙනවද? මෙතන අවුරුදු 1යි මෙතන තව අවුරුද්දක් තියෙනවා. අවුරුදු කීයක් තියෙනවද? 22යි. අවුරුදු දෙකක් තියෙනවා. හරි. එහෙනම් මේ 60 අනාගත වටිනාකම කීයද? 60 අනාගත වටිනාකම කීයද?
60.6යි. 60.6යි. වඩා ලොකු ගානක් එන්නේ. 60.6ට වඩා ලොකු. 2.6යි. කීයද? 72.6 තමයි ඉන්න ඕනේ නේද? ඉතල ඉන්නෝනේ 72.6. ඒක එනවනේ මොකටද? 72.6ක් එනවද? ඔව් සර්. ඔව් නේද? හරි. මේ 150 අනාගත වටිනාකම කීයද? දැන් තුන්වෙනි වසර අවසානයේ 150ක් හම් වෙනවා. ඒක අනාගත වටිනාකම කීයද? 150යි. 150ම තමයි නේද? ඒකයි අනාගත වටිනාකම කියන්නේ 150. එහෙනම් මේ ඔක්කොගේ එකතුව තමයි මේ ව්‍යාපෘතියේ මුළු අනාගත වටිනාකම. 150යි 99යි 72.6 එකතු කරොත් මේක තමයි මේ ව්‍යාපෘතියේ අනාගත වටිනාකම. මේ කියනවා 321.6ක් නේද? මේ ව්‍යාපෘතියේ අනාගත වටිනාකම වෙනවා 321.6ක්. මේකේ අනාගත වටිනාකම ෆියුචර් වැලියු එක ඇවිල්ලා 321.6ක්. ඒක හැමෝටම ආවද? පැහැදිලි නේද? දැන් MIRR ගණනක් දුන්නොත් මොකද කරන්නේ? අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත බරතබු ප්‍රාග්ධනයට ආයෝජනය කරනවා කියලා හිතලා ව්‍යාපෘතිය අවසන් වන දවසට වටිනාකම හොයාගන්න. හරි? පළවෙනි දේ ඒක. ඊළඟට බලන්න ඕනේ මේ 321.6 මොකක් හරි වට්ටම් අනුපාතිකයෙන් වට්ටම් කරාට පස්සේ ඒන උත්තරේ 100ක් වුණොත් මෙතන අගේ කීයක් වෙනවද? හිතමු 321.6 අපි වට්ටම් කරනවා. 321.6 වට්ටම් කරන්නේ කොහොමද? 1 ධන විදන්න. r එතන මෙතන කාලේ කොච්චරද තියෙනවද? මෙතන 1යි 2යි 3ක් තියෙනවා. ඒතර 321.6 කිසියම් වට්ටම් අනුපාතයකින් වට්ටම් කරාට පස්සේ මෙතන ධන 100ක් આવොත් මෙතන අන්තිම උත්තරය මොකක්ද? 0යි නේද? එහෙම නේද? මේ අපේ ව්‍යාපෘතිය අනාගත වටිනාකම කිසියම් වට්ටම් අනුපාතයකින් වට්ටම් කරාට පස්සේ පිට ධන 100ක් આવොත් එතන මේ ඍණ 100යි ධන 100 එකතු වෙලා අන්තිම උත්තරේ 0ක් වෙනවා නේද? එහෙම නේද? මෙන්න මේ අපි හොයන මේ වට්ටම් අනුපාතිකය තමයි MIRR කියලා කියන්නේ. තේරුණාද? තේරුණාද? තේරුණා නැද්ද? අදට MIRR කියලා කිව්වේ? මගේ ප්‍රසන්ටේෂන් එක පේනවද නැද්ද? හරි වුණාද නේද? පේනවද? මොකක් හරි වුණා නේද? පේනවනේ? එහෙනම් අපි මේ අනාගතේ හොයාගත්ත 321.6 මොකක් හරි වට්ටම් අනුපාතිකයකින් වට්ටම් කරාට පස්සේ එන උත්තරේ ධන 100ක් වුණොත් මොකද උනේ? එතන උත්තරේ බිඳුවක් වෙනවා නේද? එහෙම ධන 100ක් වෙන්න මෙන්න මේ වට්ටම් කරන වට්ටම් අනුපාතිකයට තමයි MIRR කියලා කියන්නේ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? MIRR කියලා කියන්නේ මොකක්ද? කිසියම් ව්‍යාපෘතියක අනාගත වටිනාකම කිසියම් වට්ටම් අනුපාතිකයකින් වට්ටම් කරාට පස්සේ එය ආරම්භක ආයෝජනයට සමාන වුණොත් ඒ වට්ටම් අනුපාතිකයට තමයි MIRR කියලා කියන්නේ. තේරෙන්නේ කිව්වා? තේරෙන්නේ? then also document taken presentation board taken present करना है तो make a revision of it सब पे document present करना होता है मैं sharing on करेंगे document के बाद sharing on करेंगे the sharing of कर दिए हैं present ना किया आप उसको present ना किया document के बाद හරි දැන් පැහැදිලිද MIRR කියලා කියන්නේ මොකක්ද අපේ කිසියම් ව්‍යාපෘතික අනාගත වටිනාකම කිසියම් වට්ටම් අනුපාතිකයකින් වට්ටම් කරාට පස්සේ ඒන උත්තරේ ඒ ව්‍යාපෘතියේ ආරම්භක පිරිවැයට සමාන වුණොත් ඒ වට්ටම් අනුපාතිකයට තමයි MIRR කියලා කියන්නේ. එhmenan පාඩ පුළුවන්ද R කියන එක හොයන්න? R කියන එක හොයන්න බා. කොහොමද අපි R කියන එක හොයන්නේ? අපි ඉගෙන ගත්තා. කොහොමද R කියන එක හොයන්නේ? R කියන එක හොයන්නේ කොහොමද? බෝඩ් එක පේනව නේද හැමෝටම? පේනව නැද්ද?
පේනවා සර්. පේනවා. R කියන එක හොයන්නේ කොහොමද? ඊළඟ ප්‍රශ්න. R හොයද්දී වර්තමානයේ තමයි අපේ ආරම්භක පිරිවෙලේ 100ක් වුණා. අනාගත වටිනාකම අපි හෙව්වා 321.6. කාලය ඇවිල්ලා අවුරුදු 3ක් නේද? මෙතන තියෙනවා අවුරුදු 3ක්. අපි හොයන්න ඕනේ මේ R කියන එක. ඒතර මේ වගේ ගණන් අපි හෙව්වද නැද්ද පන්ති පරිණදර්ශන? මේ ගණන් හැදුවා නේද? ඉතින් හදමු බලන්න R. හදමු බලන්න. දී අනාගත වටිනාකම සමානයි වර්තමානයේ වැඩි කිරීම එක ධන R වල එන්නේ බලය අනාගත වටිනාකම වෙලා 321.6යි වර්තමානයේ 100යි R වල අපි ගන්නේ නැහැ අගය එන්නන් අවුරුදු 3යි. අපිට මොකද කරන්න පුළුවන්? මේ 100ෙන් දෙපැත්තම බෙදන්න පුළුවන්. 321.6 100 බෙදුවම 3.216 සමානයි එක ධන R වල තුන්වෙනි බලය. අපි කිව්වා වර්ගයක් අයින් කරන්න මොකද කරනවද? වර්ගමූලය ගන්නවා. ඒත් දෙපැත්තටම 3 වර්ගමූලය ගත්තාම මේ වර්ගය අයින් වෙලා යනවා. ඒකට මෙතන ගන්න 3.216 තුන්වෙනි වර්ගමූලය සමානයි එක ධන R වලට. බලන්න කීයද බලන්න 3.216 වර්ගමූල තුන්වෙනි වර්ගමූලය කීයද බලන්න. ත්‍රේනේ 1.476 එක නේද? ත්‍රේනති 1.476 සමානයි එක ධන R. එතන මේක අයින් කරාම R සමානයි 0.476. ප්‍රතිශතයක් දෙගත්තොත් R කියන්නේ 47.61. එතන මේකට තමයි MIRR කියලා කියන්නේ. ගාන හද බැරි පැහැදිලිද? මෙයා ගානක් හදාගන්න පුළුවන් හැමෝටම එක්සෑම් එකේ MIRR හොයන්න ඇවිල්ලා නැහැ. ඒතර MIRR ගානක් හදන්න කිව්වොත් ඉස්සෙල්ලාම ව්‍යාපෘති අනාගත වටිනාකම හොයාගන්න ඕනේ. ඊළඟට හොයන්න ඕනේ අනාගත වටිනාකම කිසියම් වට්ටම් අනුපාතයකින් වට්ටම් කරාට පස්සේ ඒ නගේ ආරම්භක පිරිවැයට සමාන වුණොත් ඒකට තමයි MIRR කියලා කියන්නේ. පැහැදිලි නේද? පැහැදිලි නේද? අපි මේ ගානක් හදුවා නේද? අඩාර තේරුම් නැති කෙනෙක් ඉන්නවද මේ ගාන හද දෙපැටි? තේරුම් නැත්නම් අහන්න කියලා දෙන්නම්. තේරුම් නැති කවුරු හරි ඉන්නවද? හැමෝටම තේරුණාද නැද්ද? ඔව් කියනවා. කෙනෙක් අහනවා වර්ගමූලය ගත්තේ කොහොමද කියලා. වර්ගමූලය ගත්ත තුන්වෙනි වර්ගමූලය ගන්නේ කැල්කියුලේටර් එකේ තියෙනවා නේද? කැල්කියුලේටර් එකේ 3.216 ටයිප් කරලා මෙහෙම ලකුණක් ඇති. මෙහෙම ලකුණ දාලා වරහන් තුල එක බෙදීම 3 ගන්න. වරහන් වල එක බෙදීම 3 ගන්න. ඒතකොට එන උත්තරේ. එහෙනම් කල්පනා කරලා කියන්න බලන්න MIRR ක්‍රමයේ තියෙන වාසි මොනවද? මොනවද MIRR ක්‍රමයේ තියෙන වාසි? කියන්න බලන්න. MIRR ක්‍රමයේ තියෙන වාසි මොනවද? MIRR ක්‍රමයේ තියෙන වාසි මොනවද? ඇයි අපිට MIRR ක්‍රමය අවශ්‍ය උනේ? IRR ක්‍රමයේ තිබ්බ අඩුපාඩු නිසා නේද? IRR ක්‍රමයේ තිබ්බ අඩුපාඩු තමයි එකක් උපකල්පනය අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට භාවිතා කරන්න බැරි කම. එමනම් MIRR ක්‍රමේ මොකද උනේ? උපකල්පනයේ දැන් ප්‍රශ්නයක් තියෙනවද? දැන් අපි අතරමැදි මුදල් ප්‍රවාහ නැවත ආයෝජනය කරන්න කී ගානද? ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට නේද? එහෙනම් ඒ ගැටලුවක් දැන් මේ ක්‍රමේ නැහැ. ඊළඟට මේ ක්‍රමය අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙන කොටත් භාවිතා කරන්න පුළුවන්. නිසා IRR ක්‍රමයට වඩා MIRR ක්‍රමය ව්‍යාපෘතියක් ඇගීම සඳහා හොඳ ක්‍රමයක් වෙනවා.
ප්‍රසන්ට් මේ ස්ලයිඩ් එක පේනවද ඔක්කොටම දැන්? ස්ලයිඩ් එක පේනවද නැද්ද? ස්ලයිඩ් එක පේනවද? ස්ලයිඩ් එක පේනවද? නෑ සර්. පේන්නේ ස්ලයිඩ් එක කොහොමද ආයෙත් මේක පිටට. ඒක ක්ලික් ෂෙයාර් කරන්න. වින්ඩෝ කියලා දෙන්න. මේක බලන්න. දැන් පේනවද? දැන් පේනවද? හරි. ලොකු දෙයක්. එතකොට MIRR ක්‍රමයට ව්‍යාපෘතියක් තෝරා ගන්න විදිහ IRR ක්‍රමයට ව්‍යාපෘතියක් තෝරාගත්ත විදිහට සමානයි. එවනම් මේක ව්‍යාපෘතිය ස්වාධීන නම් MIRR අගය බරතිබු ප්‍රාග්ධන පිරියට වඩා වැඩි සියලුම ව්‍යාපෘතිල මුදල් ආයෝජනය කරන්න ඕනේ. අනිවාර්ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති නම් වැඩි MIRR අගයක් සහිත ව්‍යාපෘතිය තමයි මුදල් ආයෝජනය කරන්න ඕනේ. මේ ඒ වගේ ගානක් තව තියෙනවා. ගෙදරදිත් අදලා බලන්න. ඒදි කතා කරා අස්කල අභ්‍යන්තර බලධන ප්‍රති අපි කතා කරා සාමාන්‍ය අසාමාන්‍ය මුදල් ප්‍රවාහය අපි කතා කරා ඊළඟට යන්න කලින් අපි බලමු ලාභදායීතා දර්ශකය අපි දැන් කීයක් ඉගෙන ගත්තද ආපසු ගෙවීම් කාලය ඉගෙන ගත්තා වට්ටම් ආපසු ගෙවීම් කාලය ඉගෙන ගත්තා शुद्ध वर्तमान इගෙන ගත්තා අභ්‍යන්තර ඵලදානුපාතික ඉගෙන ගත්තා වෙනස් කළ අභ්‍යන්තර ඵලදානුපාතික ඉගෙන ගත්තා ඊළඟ ක්‍රමය තමයි ලාභදායිතා දර්ශකය ලාභදායි දර්ශකය කියලාත් කියනවා ලාභදායිතා දර්ශකය කියලාත් කියනවා මේක හරිම ලේසි ක්‍රමයක් කරන්න තියෙන්නේ NPV අගය අපි ව්‍යාපෘතියක NPV අගය හොයාගත්තට පස්සේ ඒ NPV අගය ව්‍යාපෘතියේ ආරම්භක පිරිවැයෙන් බෙදන්න ඕනේ. ඒතර කිසියම් ව්‍යාපෘතියක NPV අගය ව්‍යාපෘතියේ ආරම්භක පිරිවැයෙන් බෙදන්න ඕනේ. එතන ICO කියලා කිව්වේ ආරම්භක පිරිවැය. ඉනිෂියල් කොස්ට් කියන එක තමයි ICO කියලා ලියලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? සුද්ධ වර්තමාන අගය කිසියම් ව්‍යාපෘතියක ආරම්භක පිරිවැයෙන් බෙදලා එකක් එකතු කරන්න ඕනේ. ඒක තමයි ලාභදායිතා දර්ශකය කියලා කියන්නේ. අපි එහෙනම් ලාභදායිතා දර්ශකය හදමු. අපි අද උදේ දැන් අපි අර IRR සෙව්ව ගාන ගත්තොත් 2018 මාර්තු 4 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස 2018 මාර්තු 4 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටස එහෙමනම් ඒක අපි සුද්ධ වර්තමානගේ අපි හෙව්වා දැන් එහෙමනම් හොයන්න බලන්න ලාභදායිතා දර්ශකය මේ ගානේ ලාභදායිතා දර්ශකය හොයන්න බලන්න හැමෝටම පුළුවන් වෙන්න ඕනේ මොකද කරන්න තියෙන්නේ සුද්ධ වර්තමානගේ ව්‍යාපෘතියේ ආරම්භක පිරිවැයෙන් බෙදලා එකක් එකතු කරන්න ඕනේ එච්චරයි කරන්න තියෙන්නේ එහෙමනම් හදන්න බලන්න හදලා උත්තරෙත් කියන්න බලන්න ආරම්භක පිරිවැය බෙදද්දී ඍණ ලකුණ භාවිතා කරන්න එපා ආරම්භක පිරිවැය එතෙන්දී ඍණ නැතුව ගන්න. කීයද උත්තරේ? කීයද උත්තරේ? අද කවර හරි නෝ කීයද උත්තරේ? පිට ආවා NPV අගය අපිට උත්තරයට ආවා NPV අපිට ආවා 1283යි 739ක් නේද? අපේ NPV අගය ආවා 1283යි 739ක්. මේ ගානට අනුව ආරම්භක පිරිවැය 7700යි. එහෙනම් මොකද කරන්න ඕනේ? 1283 739 බෙදන්න ඕනේ 7700යි. ඒන උත්තරයට එකක් එකතු කරන්න ඕනේ. එහෙනම් උත්තරේ කීයද? කීයද උත්තරේ? කීයද උත්තරේ?
කීයද දෙන්නේ? ඉතර වෙලා යනවද ඔක හදන්න? කීයද උත්තරේ? එකයි දශම එකයි හය. උත්තරේ වෙලා 1.17යි. වටේ වුවොත් එහෙම උත්තරේ 1.17යි නේද? මොකද අපි කරේ? අය මතක් කරොත් අපේ NPV වගේ ආව 1283.739ක්. ඒක බෙදන්න ඕනේ 7700න්. ඒ එන උත්තරේට එකක් එකතු කරන්න ඕනේ. ඒතර වටේ පස්සේ උත්තරේ 1.17යි. ඒතර වෙනදී ලාභදායක දර්ශකය හදන්න හරිම ලේසි ක්‍රමයක් නේද? හරි. හැමෝටම තේරෙනව නේද? එහෙනම් ඊළඟට බලමු ලාභදායක දර්ශකය යටතේ ව්‍යාපෘතියක් තෝරගන්නේ කොහොමද කියලා. ඒතර මේ ක්‍රමය යටතේ ව්‍යාපෘතියක් තෝරගන්නේ හොඳට අහගන්න. ව්‍යාපෘතිය ස්වාධීන නම් එකට වඩා වැඩි සියලුම ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කළ යුතුයි. ව්‍යාපෘති ස්වාධීන නම් එකට වඩා වැඩි සියලුම ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කළ යුතුයි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් වැඩිම ලාභදායකතා දර්ශකයේ තියෙන ව්‍යාපෘතිය තමයි මුදල් ආයෝජනය කරන්න ඕනේ. ස්වාධීන නම් මොකද කරන්න ඕනේ? එකට වඩා වැඩි සියලුම ඒවායි මුදල් ආයෝජනය කරනවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් වැඩි අගයක් සහිත ව්‍යාපෘතිය තමයි මුදල් ආයෝජනය කරන්න ඕනේ. ඒතර මේක තමයි අපි ඉගෙන ගත්ත 6 වෙනි ක්‍රමය. ඊට අමතරව accounting වල භාවිතා කරන ක්‍රමයක් තියෙන එක finance වල වැදගත් නෑ. නමුත් exam එකේ නිතරම අහනින්ද අපි ඉගෙන ගමු. අපි මේ කතා කරපු ක්‍රම වලට අමතරව තව එකක් තියෙනවා. ඒකට කියනවා ව්‍යාපෘතියේ ගිණුම් කරන ඉපයුම් අනුපාතය කියලා. දැන් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය කියලාත් කියනවා. accounting rate of return කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතිකය කියලා එකක් තියෙනවා. ඒතර ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතිකය හොයන්නේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතිකය සමානයි සාමාන්‍ය ලාභය. මතක තියාගන්න සාමාන්‍ය ලාභය. සාමාන්‍ය ලාභය කියලා කිව්වේ මොකක්ද? මොකද සාමාන්‍ය ලාභය කියලා කිව්වේ? ව්‍යාපෘතියක ලාභ අවුරුදු කිහිපයක තියෙනවා නම් ඒ ලාභයන් ටික එකතු කරලා ඒ ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වෙච්ච අවුරුදු ගාණෙන් බෙදන්න ඕනේ. හොඳට මතක තියාගන්න අපි එතෙන්දී භාවිතා කරන්නේ ලාභය. මුදල් ප්‍රවාහය නෙවෙයි. මනම් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතික අපි හදද්දී හැමතිස්සෙම අපි භාවිතා කරන්නේ ලාභය. මුදල් ප්‍රවාහය නෙවෙයි. මොකද accounting වලදී වැදගත් profit එක. finance වලදී තමයි cash flow එක වැදගත් උනේ. නිසා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතිකය හදද්දී හැමතිස්සෙම අපි භාවිතා කරන්නේ ලාභය. මුදල් ප්‍රවාහය නෙවෙයි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? සාමාන්‍ය ලාභය බෙදන්න ඕනේ සාමාන්‍ය ආයෝජනයෙන්. සාමාන්‍ය ලාභය බෙදීම සාමාන්‍ය ආයෝජනය වැඩි කිරීම 100. මේකට තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතිකය කියලා කියන්නේ. සාමාන්‍ය ලාභය බෙදීම සාමාන්‍ය ආයෝජනය වැඩි කිරීම 100. මේකට තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතිකය කියලා කියන්නේ. එහෙමනම් අපි මේ කතා කරපු ගානෙම දෙවෙනි ප්‍රශ්නේ හදන්න බලන්න තනියෙන්. ව්‍යාපෘතියේ ගිණුම් කරන ඉපයුම් අනුපාතය ගණනය කරන්න. මම තනියෙන් හදන්න බලන්න. මොකද කරන් තියෙන්නේ? සාමාන්‍ය ලාභය හොයාගන්න ඕනේ. සාමාන්‍ය ලාභය හොයන්න මොකද කරන්න ඕනේ? අවුරුදු 4ක ලාභයන් දීලා තිනවා. මේ ලාභයන් ටික එකතු කරලා 4ෙන් බෙදන්න ඕනේ. සාමාන්‍ය ලාභය හොයන්න. ඊළඟ සාමාන්‍ය ආයෝජනය හොයන්න ආරම්භක ආයෝජනය තිබ්බ 7700ක්. අවසානයේ අපිට ආයෝජනයක් නැහැ නේද? ඒ නිසා 7700 බෙදන්න ඕනේ දෙකෙන්. සාමාන්‍ය ආයෝජනය හොයන්න. මොකද අවසන් ආයෝජනයේ බිඳුවයි ආරම්භක ආයෝජනයේ 7700යි. 7700ට බිඳුවක් එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. ඒකට එනවා සාමාන්‍ය ආයෝජනය. කීයද වань උත්තරේ එන්නේ? මේ මං කියනවා ඇහෙනව නේද? කාගෙන්වත් විචාරයක් නැතිව ඉන්නහන්නේ. කීය දෙන උත්තරේ? කීයක් වගේ නේද උත්තරේ? අනී හදන්න බා කීය දෙන උත්තරේ? සාමාන්‍ය ලාභය බෙදීම සාමාන්‍ය ආයෝජන. කීයද උත්තරේ?
කී දෙන උත්තරේ? මම ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද කාලය ඉතුරු කරගන්නත් ඕනේ නේ. හැමෝම ගා කැල්කියුලේටර් එකක් ඇති කියලා මම හිතනවා. දැන් හදලා ඉවර වෙන්න ඕනේ. කීයද උත්තරේ? කීය දෙන්නේ? කීයද උත්තරේ එන්නේ? 29.87 29.87 කොහොමද උත්තරය ආවේ? 29.87 අපේ තිබ්බ ලාභයන් තමයි ඍණ 400යි 1300යි 2200යි 1500යි. ඒ ටික එකතු කරාම එනවා 4600ක්. ඒතර සාමාන්‍ය ලාභය බලන්න 4600 බෙදන්න ඕනේ 4ෙන්. එතන උත්තරය 1150යි. ආරම්භක ආයෝජනය 7700යි අවසන් ආයෝජනය 0යි. ඒ නිසා 7700 දෙකෙන් බෙදුවම 3850යි. 1150 3850න් බෙදලා 100න් වැඩි කරාම අපිට එන උත්තරේ 29.87. හරි. එහෙමනම් අපි තව ගානක් හදමු. 2019 මාර්තු දෙවෙනි පිටුවේ ඇති ඔය කට්ටියගේ හෑන්ඩ් අවුට් එකේ 2019 මාර්තු 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. හදන්න බලන්න. 2019 මාර්තු 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. සර් ඉස්සර වෙලා ගානේ සාමාන්‍ය ආයෝජනය දෙකෙන් බෙදන්නේ අපි හිතනවා මේක ඒක ඇත්තටම සමීකරණේ තියෙන්නේ ඕනම දෙයක සාමාන්‍ය හොයද්දී අපි සාමාන්‍යයෙන් කරන්න ඕනේ ආරම්භයේ සහ අවසානයේ එකතු කරලා දෙකෙන් බෙදන්න. මොකද මෙතන ඒ සමීකරණය හදලා තියෙන විදිහ නිසා තමයි අපි එහෙම දෙකෙන් බෙදන්නේ. හරි සර් thank you. අතර මේ accounting rate of return කියන එක ව්‍යාපෘතියක් ගෙවීම සඳහා එච්චර භාවිතා කරන්නේ නැහැ. මොකද ඒක accounting වලදී භාවිතා කරාට finance වලදී ඒක එච්චර භාවිතා කරන්නේ නැහැ. මේකේ අඩුපාඩු ගොඩක් තියෙන නිසා. එහෙනම් හදන්න බලන්න 2019 මාර්තු 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ඊටු ටික අපි හැදුවා මේ ගානේ. ඉතුරුනේ මේක විතරයි. 2019 මාර්තු 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. වෙන බා සාමාන්‍ය ලාභය හොයන්න පුළුවන් එහෙමටම නේද? ඒතර මේකෙදී පරිස්සම් වෙන්න ඕනේ accounting rate of return හොයද්දී අපි ලාභය ගන්න. නමුත් අපි කලින් හදපු ක්‍රම ඔක්කොගෙන් භාවිතා කරේ ලාභය නෙමෙයි මුදල් ප්‍රවාහය. දෙක පටලවා ගන්න එපා. accounting වලදී ලාභය තමයි finance වලදී cash flow. මුදල් ප්‍රවාහය තමයි වැදගත් වෙන්නේ. ඒක පටලවා ගන්න එපා. මේ ක්‍රමයේදී විතරයි අපි ලාභය භාවිතා කරන්නේ. එතකොට ලාභය දීලා තිබ්බා 250යි 200යි 150යි 100යි නේද? මේ ටික එකතු කරොත් උත්තරය එනවා 700ක්. ඒකට සාමාන්‍ය ලාභය බලන්න මේ 700 බෙදන්න ඕනේ අවුරුදු ගානේ අවුරුදු 4ක් තිබ්බා. ඒ නිසා 700 4ෙන් බෙදන්න ඕනේ.
එතකොට එනවා 175ක්. සාමාන්‍ය ප්‍රාග්ධනය ගත්තොත් ආරම්භක ප්‍රාග්ධනයේ 1000ක් තිබ්බා. අවසානයේ ආයෝජනයක් නැහැ. සා 1002කින් බෙදුවොත් 500යි සාමාන්‍ය ආයෝජන. සා 175 බෙදන්න ඕනේ 500න් වැඩි කරන්න ඕනේ 100න්. කී දෙනෙ උත්තරේ? හරියට හැදුවොත් උත්තරේ එන්න ඕනේ 135. 135ක් එන්න ඕනේ හරියට හැදුවොත් උත්තරේ. ලකුණු 5ක් ගන්න පුළුවන් ලේසියෙන්ම නේද? එහෙමනම් මේ accounting rate of return වල තිබ්බ අඩුපාඩු මොනවද? අපි දැන් කතා කරපු එකෙන් ගත්තොත් accounting rate of return වල තියෙන අඩුපාඩු මොනවද? පළවෙනි අඩුපාඩුව තමයි මේක ගණනය කිරීම සඳහා භාවිත කරන්නේ ලාභය. මුදල් ප්‍රවාහය නෙමෙයි නේද? ඒක තමයි පළවෙනි අඩුපාඩුව. ඊළඟ අඩුපාඩුව තමයි ආයතනයෙන් ආයතනයට ගිණුම් කරන ප්‍රතිපත්ති නිසා ලාභය වෙනස් වෙන්න පුළුවන් නේද? එක ආයතනයක් 120 බැගින් ෂෙයා කරන්න පුළුවන්. තව ආයතනයකට 110 බැගින් ෂෙයා කරන්න පුළුවන්. මොකද ඒක ආයතනයේ ප්‍රතිපත්තිය අනුව තමයි ෂෙයා කිරීම තීරණය වෙන්නේ. නිසා ආයතනයේ ගිණුම් කරන ප්‍රතිපත්තිය මත ව්‍යාපාරයේ ලාභය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසාම ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතිකයත් ඒ නිසා වෙනස් වෙන්න පුළුවන්. තමයි දෙවෙනි අඩුපාඩුව. ආයතනයෙන් ආයතනයට සංසන්දනය කරන්න අපහසුයි මේක. ඇයි? ආයතනයෙන් ආයතනයට තියෙන ගිණුම් කරන ප්‍රතිපත්ති වල වෙනස්කම නිසා ආයතනයෙන් ආයතනයට ලාභය ගණනය කරන විදිය වෙනස්. නිසා ගිණුම් කරන ප්‍රතිපත්ති අනුපාතය ගණනය කරලා සංසන්දනය කරන්න අපහසුයි. ඊළඟට ලාභය ලැබෙන දිනේ ගැන සැලකිලිමත් වෙන්න. මෙතනදිත් අර අපි මුදලේ කාලිනාගේ අපි කතා කරන්නේ නේද? ඒක පිළිබඳ මෙතනදිත් සැලකිලිමත් වෙන්නේ නැහැ. දැන් මේවා තමයි මේ ක්‍රමයේ තියෙන ප්‍රධාන අඩුපාඩු. අඩුපාඩු දෙකක් අහනවා නේද? අඩුපාඩුවක් තමයි ලාභය ලැබෙන දිනේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. අද ලැබෙන ලාභයයි තව අවුරුදු 5කින් හම්බෙන ලාභයයි සමානයි කියලා තමයි මේ ක්‍රමයේදී හිතන්නේ. ඊළඟට මේ ක්‍රමයේ ගණනය කරද්දී මුදල් ප්‍රවාහය වෙනුවට භාවිතා කරන්නේ ලාභය. ලාභය භාවිතා කිරීම නිසා තුන්වෙනි අඩුපාඩුව වෙනවා ආයතනයෙන් ආයතනයට මේක සංසන්දනය කරන්න අපහසුයි. මොකද ගිණුම් කරන ප්‍රතිපත්තිය අනුව ව්‍යාපාරයේ ලාභය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒතර මේ අඩුපාඩු ටික තමයි මේ ක්‍රමයේ තියෙන ප්‍රධානම අඩුපාඩු ටික. කෙන් දෙකක් විතර මතක තියාගන්න. හරි. එහෙනම් 2019 මාර්තු අපි ප්‍රශ්න ඉවර කරා. එක්සෑම් එක අමාරුද? කෙලින්ම ලේසියෙම ලකුණු කීයක් ගන්න පුළුවන්? 2019 මාර්තු ප්‍රශ්න උත්තරේ කෙලින්ම ලකුණු 20ක් දැනටවත් ගන්න පුළුවන් නේද? තව ලකුණු 25 තියෙන්නේ පාස් වෙන. ඊළඟට අපි පාස් පේපර්ස් වල ප්‍රශ්න ටිකක් බැලුවොත් 2019 සැප්තැම්බර් පළවෙනි පිටුවේම තියෙනවා 2019 සැප්තැම්බර් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? 2019 සැප්තැම්බර් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? ව්‍යාපෘතියේ ප්‍රාග්ධන පිරිවැය උපකාරී කරගෙන අපේක්ෂිත මුදල් ප්‍රවාහය වට්ටම් කිරීමේ පිළිගැවුම් කාලය වර්ගීකරණය කරන්නේ. මොකද උත්තරේ? හරිම ලේසි. දෙදස් 19 සැප්තැම්බර් පළවෙනි ප්‍රශ්නේ මොකක්ද උත්තරේ? වට්ටම් කරන පිළිගැවුම් කාලය. මොකද? වට්ටම් කරන පිළිගැවුම් කාලය. ඔව්. හරිම නිවැරදි උත්තරේ තමයි වට්ටම් කළ පිළිගෙවුම් කාලය. වට්ටම් කළ පිළිගෙවුම් කාලය තමයි උත්තරේ. ඒ කියන්නේ ඒ කියන උත්තරේ තමයි වඩාත් නිවැරදි පිළිතුර වෙන්නේ. හරි. ඒකේ අපි දෙවෙනි කොටසේ තියෙනවා KCC PSC කියලා ගානක්. අපි ඒක තව පාඩම් කීපයක් කරන්න ඕනේ. ඒක කරාට පස්සේ අපි ඒක කතා කරමු. ඒක මට පොඩ්ඩක් මතක් කරන්න අන්තිම කාලේ වෙනකොට ඒ ගාන අපව හදන්න. ඊළඟට 2019 මාර්තු ගත්තත් ඒකෙත් පස්වෙනි ගාන දැම්ම හදන්න බෑ. තව පාඩම් දෙක තුනක් කරලා ආපහු හදන්න ඕනේ. නිසා ඒකත් පස්සේ කරන්න මතක තියාගන්න. ඊළඟට 2018 සැප්තැම්බර් පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ මොකක්ද? 2018 සැප්තැම්බර් පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ මොකක්ද? මොකක්ද උත්තරේ? ලාභදායක දර්ශක. පහත ක්‍රම වලින් වර්තමාන අගය සංකල්පය යොදා ගන්නේ කුමක්ද? මොකද අපි වර්තමාන අගය භාවිතා කරන්නේ. මොකද භාවිතා කරන්නේ? මේක අනිත් ඒවා නම් කටිය දන්නේ නැහැ. හැබැයි අපි භාවිතා කරන එක දන්නවා. මොකක්ද?
අවදානමේ වටිනාකම පරිණත පරතරය මිලයිපු මනුපාති කියන ඒවා අපි ඉස්සරහට ඉගෙන ගන්න දේවල්. නමුත් අපි මෙතනින් දන්න දෙයක් තියෙනවා. මොකද අපි දන්න දේ? ලාභදායිතාශය. ලාභදායිතා දර්ශකය නේද? ලාභදායිතා දර්ශකය අපි කොහොමද හෙව්වේ? ශුද්ධ වර්තමානගේ බෙදුවා ආරම්භක ආයෝජනයෙන් එකට එකක් එකතු කරා නේද? එමනම් ශුද්ධ වර්තමානගේ හොයනකොට අපි මොකද්ද භාවිත කරන්නේ? වර්තමානගේ කියන සංකල්පය නේද? ඒ නිසා වඩාත් නිවැරදි උත්තරය තමයි ඈ ලාභදායිතා දර්ශකය. ඊළඟට ගත්තොත් 2017 සැප්තැම්බර් පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ඒකට උත්තරේ මොකද්ද බලන්න. 2017 සැප්තැම්බර් පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. පිළිගෙවුම් කාලක්‍රමය. වර්තමාන සංකල්පය භාවිතා කරන්නේ භාවිතා නොකරන්නේ ප්‍රශ්න හරියට කියවන්න භාවිතා නොකරන්නේ කියන එක තමයි අහන්නේ. ඒත් භාවිතා කරන්නේ නැත්තේ අපේ පිළිගෙවුම් කාලයේදී. අපි වට්ටම් කරන එක භාවිතා කරන එක පිළිගෙවුම් කාලය අපි භාවිතා කරන එක් අවස්ථාවකදී විතරක් ඒ වට්ටම් කළ පිළිගෙවුම් කාලය වෙන විතරයි අපි භාවිතා කරන්නේ. නිකම්ම පිළිගෙවුම් කාලය හොයද්දී වර්තමානයේ කියන සංකල්පය අපි භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා උත්තරේ තමයි හතරවෙනි උත්තරේ. ඒකේ උත්තරේ තමයි ඈ පිළිගෙවුම් කාල පරිච්ඡේද ක්‍රමය. ඒතර මතක තියාගන්න එක්සෑම් එකේ උත්තර ලියද්දී අයන්න විතරක් ලියලා නවත්තන්න එපා. ඈ යන්න කියලා ලියලා පිළිගෙවුම් කාල පරිච්ඡේදය කියලා ලියන්න. මොකද හේතුව තමයි පේපර්ස් බලනකොට ඈ යන්නේ වෙනස හොයාගන්න ටිකක් අමාරුයි. ඒ පොඩි වෙලාවක් ගියට කමන්නේ උත්තරේ ලියන්න. උත්තර පේන ඇති 2017 සැප්තැම්බර් එක්සෑම් පේපර් එකේ දැන්ටමත් ලකුණු 22ක් ගන්න පුළුවන් දේශේ. ඊළඟට 2016 මාර්තු පළවෙනි ප්‍රශ්නේ 10 වෙනි කොටස. 2016 මාර්තු පළවෙනි ප්‍රශ්නේ 10 වෙනි කොටස. මොකද උත්තරේ? වෙනත් විදිහින් කිව්වොත් මේ අහන්නේ මුදලේ කාලීනගය කියන ප්‍රශ්නයක්. මුදලේ කාලීනගය සම්බන්ධ ප්‍රශ්නයක් තමයි මේ අහන්නේ. මොකද උත්තරේ? මොකද උත්තරේ? කවුරුත්ම දන්නේ නැති උත්තරේ. බය වෙන්න එපා මොකක් හරි කියන්න. වැරදුනට දැන් පේන්නේ නැහැනේ පන්තිය නෙමෙයි නේ. නිසා මොකක් හරි කියන්න කවන්නේ වැරදුනා. මොකද උත්තරේ? මොකද උත්තරේ? පළවෙනි එක සර්. කියන එක? පළවෙනි එක. ඇහෙන්නේ නැහැ මොකද්ද? එක පළවෙනි එක. ඔව් නෑ. ඔව්. ඒ මුදලේ කාලීනගය කියන සංකල්පයෙන් හදාගත්තේ මොකක්ද? අද තියෙන සල්ලි අනාගතයේ ලැබෙනවට වඩා වැඩියෙන් වටිනවා කියලා නේද? මොකද අද ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අනාගතයේ හැබෙර සල්ලි වලින් ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා වැඩි. ඒ උද්දමනය නිසා මුදලේ ක්‍රය ශක්තිය එන්නේ අඩු වෙන නිසා සල්ලි ඉක්මනට ලැබෙන තරමට තමයි හොඳ නේද? එමනම් මේ ව්‍යාපෘති හතරෙන් සල්ලි ඉක්මනට ලැබෙන්නේ මොකේද? අයන්න නේද? අපි තෝරගන්න ඕනේ අයන්න ව්‍යාපෘතිය 400 300 200 100 කියන සල්ලි ඉක්මනින් ලැබෙන ව්‍යාපෘතිය තමයි අපි තෝරගන්න ඕනේ. ඒ කියන්නේ අර මුදලේ කාලීනගය කියන සංකල්පය. සල්ලි ඉක්මනට ලැබෙන තරමට තමයි හොඳ. ඊළඟට ඊළඟ පිටුවට ගියොත් 2019 මාර්තු 3 වෙනි ප්‍රශ්නේ. ඒකේ පළවෙනි එකට උත්තරේ මොකක්ද? හැමෝම දන්නවා. කියන්න බෑ. කවුරු හරි එක්කෙනෙක් කියන්න බෑ උත්තරේ. මොකද උත්තරේ? හරිම ලේසි. ලකුණු 5ක්
ඇස් පියාගෙන ගන්න පුළුවන්. මොකද උත්තර? වැරදුනට කමන්නේ කාටවත් පේන්නේත් නැහැ. කොහොමද මොකද උත්තරේ? මොන අවුරුද්දේද? මොන අවුරුද්දේද? මේ කතා කරන 2016 මාර්තු 3 වෙනි ප්‍රශ්නේ. 2016 මාර්තු 3 වෙනි ප්‍රශ්නේ. ඒ පළවෙනි එකට උත්තරේ මොකක්ද? ඒකයි අහන්නේ. 2016 මාර්තු 3 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. එකඟ වෙන්නේ නැහැ. ඔව්. NPV යගෙන අය අපේ වෙන්නේ නැත්තේ. NPV යගේ කාලීනගේ සැලකිල්ලට ගන්නවා සියලු මුදල් ප්‍රවාහයන් සැලකිල්ලට ගන්නවා. ඔව්. ඒක තමයි උත්තරේ. අපි මේ ප්‍රකාශයට එකඟ වෙන්න බෑ. හොඳම ක්‍රමය තමයි සුද්ධ වර්තමාන අගය කියන එක. එකඟ නොවෙන්න හේතුව තමයි ආපසු ගෙවීම් කාලයේ තිබ්බ අඩුපාඩු දෙකක් තිබ්බ නේද? ආපසු ගෙවීම් කාලයේ තිබ්බ අඩුපාඩු දෙක තමයි මුදලේ කාලීන අගය නොසලකා හැරීම, ආපසු ගෙවීම් කාලයෙන් පසු මුදල් ප්‍රවාහයන් නොසලකා හැරීම. ඒ නිසා තමයි මේ ක්‍රමය හොඳ නැත්තේ. ඒ ටික ලියවහම ලකුණු 5යි. ඒතර මේ වගේ ප්‍රශ්න ඇහුවාම කෙටියෙන් ලියන්න. පිටු ගණන් ලියන්න යන්න එපා. අපි දැකලා තියෙනවා පේපර්ස් බලද්දී සමහර වෙලාවට මේ වගේ ප්‍රශ්නයකට පිටුවක් විතර ලියලා තියෙනවා. අපරාධේ කාලේ. එහෙනම් පිටුවක් ලිව්වත් පිටුවම කිව්වා සමහර උත්තරේ හම්බෙන්නේ නැහැ අපිට. නිසා අපේ කාලෙත් අපරාධේ, ඔබට කාලෙත් අපරාධේ නිසා පුළුවන් තරම් කෙටියෙන් ලියන්න. කොළ ගානට නෙමෙයි ලකුණු දෙන්නේ උත්තරේට විතරයි ලකුණු දෙන්නේ. මොකද ඉස්සර අපි මම හිතන්නේ O level වල එහෙම බුද්ධාගමට එහෙම අපි සෑහෙන පිටු ගණක් ලියනයි. ඊප කොළ ගාන තමයි ලකුණු හම්බෙන්නේ බුද්ධාගම වගේ සබ්ජෙක්ට් එක නේද? නමුත් මේ වගේ සබ්ජෙක්ට් එක ලියන කොළ ගාන නෙමෙයි ලකුණු හම්බෙන්නේ උත්තරේට විතරයි. ඒ නිසා පුළුවන් තරම් කෙටියෙන් උත්තර ලියන්න. එහෙමනම් දෙවෙනි එකට උත්තරේ මොකක්ද? තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි එකට උත්තරේ මොකක්ද? කවුරු එක්කෙනෙක් කියන්න බෑ. මේ ඔක්කොම දැන් කතා කරලා ඉවරයි. මොකද උත්තර? තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. මොකද උත්තර? මොකද උත්තරේ? කවුරුත් දන්නේ නැද්ද උත්තරේ? මොකද උත්තරේ? ඉස්සෙල්ලාම ලියන්න පුළුවන් දේ මොකක්ද? මේක ප්‍රශ්නයක් අහුවොත්. ඉස්සෙල්ලාම ලියන්න පුළුවන් මේ දෙකේ තියෙන නිර්වචන දෙක නේද? NPV කියන්නේ මොකක්ද? කිසියම් ව්‍යාපෘතියක අනාගත මුදල් ප්‍රවාහයන් වටම් කරාට පස්සේ එන අගය එහි ආරම්භක පිරිවැයට එකතු කරාට පස්සේ එන අගයට තමයි අපි NPV කියලා කියන්නේ. IRR කියලා කියන්නේ මොකක්ද? ශුද්ධ වර්තමාන අගය බිඳුවක් වෙනකොට තියෙන වටම් අනුපාතිකය. මොන අපිට ඉස්සෙල්ලාම ලියන්න පුළුවන් ඒක. ඊට අමතරව අපි ලියන්න පුළුවන් ශුද්ධ වර්තමාන අගය සාමාන්‍ය මෙන්ම අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙන කොටත් භාවිතා කරන්න පුළුවන්. හැබැයි IRR ක්‍රමය ගත්තොත් භාවිතා කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය මුදල් ප්‍රවාහයක් තියෙනකොට විතරයි. ඊළඟ වෙනස්කම තමයි සංසන්දනය කරන්න තියෙන්නේ. අපිට ලියන්න පුළුවන් NPV ක්‍රමයේදී තියෙන උපකල්පනය තමයි අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ ව්‍යාපෘතියේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැයට කියන එක. නමුත් IRR ක්‍රමය ගත්තොත් අතරමැදි මුදල් ප්‍රවාහයන් නැවත ආයෝජනය කරන්නේ ව්‍යාපාරයේ IRR අනුපාතයට කියලා තමයි උපකල්පනය කරන්නේ. ඒක තමයි ඒ තුන ලිව්වහම ඇති අතර. ඒ තුන ලිව්වොත් ලකුණු 5ක් ගන්න පුළුවන්. ඒකේ තුන්වෙනි කොටසට ගියොත් මම උත්තරේ කියන්නම්. ගෙදරදී හදන්න තනියේ තර ව්‍යාපෘති දෙකක් තියෙනවා. ಭಾರತ භූප්‍රාග්ධන පිරිවැය දීලා තියෙනවා 10% කියලා නේද? අහන්නේ සුද්ධ වර්තමාන අගය හොයන්න කියලා. ඒතර පළවෙනි ව්‍යාපෘතිය ගත්තොත් උත්තරේ ලියා ගන්න. ගෙදරදී හදන්න. කාට හරි හදන්න බැරුණොත් ඊළඟ දවසේ කියන්න. ඒතර පළවෙනි ව්‍යාපෘතිය ගත්තොත් NPV අගේ එන්න ඕනේ
දෙවෙනි ව්‍යාපෘතියේ NPV ගේ ඇවිල්ලා 4132යි. පළවෙනි ව්‍යාපෘතියේ NPV අගේ ඇවිල්ලා රුපියල් 1000 වලින් තියෙන්නේ නේද? ඒ දහස් වලින්ම කියන උත්තරේ 4132යි. ඒතර පළවෙනි ව්‍යාපෘතියේ NPV අගය 4132යි. දෙවෙනි ව්‍යාපෘතිය ගත්තොත් NPV අගය 6190යි. ඒතර දෙවෙනි ව්‍යාපෘතිය ගත්තොත් NPV අගය 6190යි. පළවෙනි ව්‍යාපෘතිය ගත්තොත් 4132යි. එහෙනම් අපි මොන ව්‍යාපෘතිය තෝරගන්නේ? කවුරු ප්‍රශ්නයක් අහුවොත් මොන ව්‍යාපෘතිය තෝරගන්නේ? පළවෙනි එකේ 4132යි දෙවෙනි එකේ 6190යි. මොකක්ද තෝරගන්නේ? ව්‍යාපාරයේ ස්වාධීන නම් දෙකම තෝරගන්නවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කරණ 6190. දෙවෙනි ව්‍යාපෘතිය තෝරා ගත යුතුයි. උත්තරමයි උත්තරේ. එහෙනම් ගෙදරදී හදන්න 4132යි 6190 තමයි උත්තර දෙක. ඊළඟට ගියොත් අපේ අර ප්‍රසන්ටේෂන් එක ආව ගියොත් ඉතින් මේ එක්සෑම් එකේ ආපු ප්‍රශ්නේ ගත්තොත් එක්සෑම් එකේ ලකුණු දුන්නා මේ උත්තරේ. නමුත් හරිම උත්තරේ මේක නෙවෙයි. ඒකට හේතුව මොකක්ද? දැන් මේ ව්‍යාපෘති දෙක ගත්තොත් එක ව්‍යාපෘතියක් අවසන් වෙනවා අවුරුදු දෙකකින්. ඒතර තව ව්‍යාපෘතියක් අවසන් වෙන්නේ අවුරුදු 4ක් ගියාට පස්සේ නේද? එහෙම නේද? ඒතර අපි value බැලමට ගත්තොත් මේ වගේ වටික තමයි කියන්නේ අසමාන ජීවන කාල සහිත ව්‍යාපෘති කියලා. ඒක තමයි කියන්නේ අසමාන ජීවන කාලයක් සහිත ව්‍යාපෘති කියලා. ඒතර මේ වගේ ගානක් ඇතුළත උත්තරය ආව කටයුතු 4132යි 6190යි කියලා. ඒතර පේන ඇති මේ ස්ලයිඩ්ස් ඇත්තටම මම හැදුවේ 2014. අලුත් සිලබස් එක පටන් ගත්ත දාසේ. නමුත් ඒ අවුරුද්දේ තිබ්බ වාසනාවකට 2016 මාර්තු එක්සෑම් එකේ ලියපු ඒ වාසනාවට මේ ගාන අකුරක් නැර එක්සෑම් එකේ එහෙමම අහලා තිබ්බා. මම දැන් ඇයි එහෙම හුයි කියලා මම මේ පේපර් එක හදන්නේ. ඒක සමහරවිට ස්ලයිඩ් එකේ තියෙන ගණන් ටික හදලා ගියත් විභාගේ පාස් වෙන්න පුළුවන්. ඒතර මේක හැදුවොත් එන උත්තර දෙක තමයි 4132යි 6190යි. අපි තෝරගන්නේ L ව්‍යාපෘති අන්වන වශයෙන් බහිෂ්කාරයි කියලා හිතුවා. නමුත් එහෙම තෝරගන්න එක හරිද? මොකක්ද තියෙන ප්‍රශ්නේ මේක? හැබැයි එක්සෑම් එකේ මේකට තමයි ලකුණු දුන්නේ. නමුත් එක්සෑම් එකේ මාකට් ස්කීම් එකත් නිවැරදිම උත්තරේ නෙමෙයි. නමුත් එක්සෑම් එකේ ලකුණු දුන්නා මේ උත්තරේට. එක්සෑම් එකේ බලාපොරොත්තු වෙන්නේ මේ උත්තරේ තමයි. නමුත් මේක නෙමෙයි හරිම උත්තරේ. ඇයි? එක ව්‍යාපෘතියක් අවුරුදු දෙකකින් අවසන් වෙනවා. අනිත් ව්‍යාපෘතිය අවුරුදු 4කින් අවසන් වෙනවා. මොකද කරන්න පුළුවන්? ජීවන කාල සමාන. වෙන මේ වගේ ගානක් හරියට හදනවා නම් කරන්න තියෙන දේ තමයි මේ ජීවන කාලයන් දෙක සමාන කරගන්න ඕනේ. ඒක සමාන කරනවා අපිට මොකද්ද කරන්න පුළුවන්? අපිට උපකල්පනය කරන්න පුළුවන් අර පළවෙනි ව්‍යාපෘතිය අවුරුදු දෙකෙන් පස්සේ නැවත අවුරුදු දෙකකට ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම හිතුවොත් පිටු මේ විදිහට. මේ තමයි පළවෙනි ව්‍යාපෘතිය. දෙවෙනි වසරෙන් අවසానයි. නමුත් අපි නැවත අපි ආයෙ හිතනවා ආයෙ මේ ව්‍යාපෘතිය දෙවෙනි වසරේ පටන් ගෙන තව අවුරුදු දෙකකට යයි කියලා. එහෙම වුණොත් NPV වගේ එනවා 7547. ආයෙ දෙවෙනි වසර අවසානයේ ආරම්භක පිරිවැයකුත් තියෙනවා. ඒ වගේම මුදල් ප්‍රවාහයන් දෙකක් ආයෙ එනවා කියලා උපකල්පනය කරනවා. අපි ඇයි අපි මෙහෙම කරේ අසමාන ජීවන කාලයක් සහිත ව්‍යාපෘති දෙකක් තිබ්බ වෙලාවක ඒ ජීවන කාල දෙක සමාන කරගන්න තමයි අපි මේ කරේ. එතකොට එන උත්තරේ 7547. දැන් තත්ත්වය. දැන් මොකක්ද? කලින් 4132ක් තිබ්බ එකේ දැන් NPV වගේ එනවා 7547ක්. එහෙනම් දැන් මොකක්ද තෝරගන්නේ? දැන් අපිට තෝරගන්න වෙන්නේ පළවෙනි ව්‍යාපෘතිය නේද? ඒතර ඒ වගේ ජීවන කාල සමාන කරන්න වෙන්න පුළුවන්. හරි. ඒක විතරක් මතක තියාගත්තාම ඇති. ඊට කලින් දැන් මේ ව්‍යාපෘතිය ගත්තොත් මේකේ මුදල් ප්‍රවාහය මොන වගේ මුදල් ප්‍රවාහයක්ද තියෙන්නේ? ආරම්භයේ ඍණ 100ක් තියෙනවා, ඊට පස්සේ 60ක් තියෙනවා, ඊට පස්සේ ඍණ 40ක් තියෙනවා, ඊට පස්සේ 62ක් තියෙනවා. ඒතර මේක මොන වගේ මුදල් ප්‍රවාහයක්ද? මේ මුදල් ප්‍රවාහ වර්ග දෙකක් ඉගෙන ගත්තා. සාමාන්‍ය මුදල් ප්‍රවාහ සහ අසාමාන්‍ය මුදල් ප්‍රවාහ කියලා. එහෙනම් මේක මොන වගේ මුදල් ප්‍රවාහයක්ද?
මේක අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් නේද? ඒ අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් උනේ ඍණ තිබිලා ධන වුණා, ආය ධන තිබිලා ඍණ වුණා. ඊට පස්සේ ආය ඍණ වෙලා ධන වෙනවා. නම් මොකද උනේ? ධන ඍණ ලකුණ නිතර නිතර මාරු වෙලා තියෙනවා. නිසා මේ වගේ වල තමයි කියන්නේ අසාමාන්‍ය මුදල් ප්‍රවාහයක් කියලා. මේ ලකුණ එක් වතාවක විතරක් මාරු වුණොත් ඒවර තමයි සාමාන්‍ය මුදල් ප්‍රවාහ කියලා කියන්නේ. උදාහරණයක් ඇටියට ඍණ තිබිලා ධන දිගටම තියෙනවා නම් ඒවර තමයි සාමාන්‍ය මුදල් ප්‍රවාහ කියලා කියන්නේ. එන මේ වගේ මුදල් ප්‍රවාහයක් තියෙනකොට එක ක්‍රමයක් භාවිතා කරන්න බෑ. මොකද ඒ භාවිතා කරන්න බැරි ක්‍රමය? ව්‍යාපෘතයක් ගේම් සඳහා එක ක්‍රමයක් භාවිතා කරන්න බෑ. මොකක්ද? IRR ක්‍රමය මේ වගේ මුදල් ප්‍රවාහයක් තියෙද්දි භාවිතා කරන්න බෑ. ඒ වගේ වෙලාවදී භාවිතා කරන්න වෙන්නේ MIRR කියන ක්‍රමය. පැහැදිලිනේ? ඊළඟ වල මොකක්ද මේ ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණය කියලා කියන්නේ කියලා. ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණයක් අවශ්‍ය වෙන්නේ අපි ඉගෙන ගත්ත ව්‍යාපෘති ස්වාධීන නම් ධන NPV වගේක් තියෙන සියලුම ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කරන්න කියලා. නමුත් ව්‍යාපාරයකට එහෙම කරන්න පුළුවන්. ධන NPV තිබ්බ පමණින් ආයෝජනය කරන්න පුළුවන්. ආයෝජනය කරන්න මොනවද තියෙනවද? ආයෝජනය කරන්න ප්‍රාග්ධනය තියෙනවා නේද? ප්‍රාග්ධනය තිබ්බොත් තමයි ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ. ප්‍රාග්ධනය සීමා සහිත නිසා අපි ධන වුණාට හැම එකේම මුදල් ආයෝජනය කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී ව්‍යාපෘති ඒ වගේ වෙලාවකදී ව්‍යාපෘති තෝරා ගැනීමට තමයි ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණය කියලා කියන්නේ. ඒතර මේක අවශ්‍ය වෙන්නේ ධන NP වගේක් තියෙන ව්‍යාපෘති වල මුදල් ආයෝජනය කරන්න ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් ව්‍යාපාරයේ සතු නැති වුණොත් ඒ වගේ වෙලාවකදී තමයි ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණයක් අවශ්‍ය වෙන්නේ. ඒතර මේක සාමාන්‍යයෙන් එක්සෑම් එකේ අහන්න පුළුවන් කෙටි සටහන් ලියද්දි වගේ. ඔයාලට දැකලා ඇති එක්සෑම් පේපර් එකේ බොහෝ විට 8 වෙනි ප්‍රශ්නේ කෙටි සටහන් ලියන්න එන්නේ. ඒතර වගේ දෙයකට අහන්න පුළුවන් ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණයක් කියන්නේ මොකක්ද කියලා. ඒතර ලියන්න තියෙන්නේ ව්‍යාපෘතියක ධන NP වගයක් ගන්නා සියලුම ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නොමැති විටකදී ව්‍යාපෘති තෝරා ගැනීමදී භාවිතා කරන ක්‍රමයට තමයි ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණය කියලා කියන්නේ. ඒතර මේකෙදි ක්‍රම දෙකක් තියෙනවා. තෝරා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ආන්තික ප්‍රාග්ධන අනුපාතය, අනිත් එක ප්‍රාග්ධන සලාක ක්‍රමය. ප්‍රශස්ත ප්‍රාග්ධන අයවැයකරණ යටතේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් ආන්තික ප්‍රාග්ධන අනුපාතය, අනිත් එක ප්‍රාග්ධන සලාක ක්‍රමය. අපි බලමු ආන්තික ප්‍රාග්ධන අනුපාතය කියලා කියන්නේ කියලා. අපි හිතමු ව්‍යාපාරයක් නිතර ණය ගන්න ගියොත් මොකද වෙන්නේ? ව්‍යාපාරයක් නිතර ණය ගන්න ගියොත් මොකද වෙන්නේ? කාටද කියන්න පුළුවන්? ව්‍යාපාරයක් නිතර ණය ගන්න ගියොත් මොකද වෙන්නේ? හැමදාම එකම පොලියට ණය ගන්න පුළුවන් වේද? පුළුවන් වේද? හරි. ඊට කලින් කියන්න බලන්න ව්‍යාපාරයක ප්‍රාග්ධන රැස් කරන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? ඊට කලින් කතා කරා. ව්‍යාපාරයක ප්‍රාග්ධන රැස් කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම කීයක් තියෙනවද? දෙකයි. ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය සහ ණය ප්‍රාග්ධනය. ඒ අලුතෙන් ප්‍රාග්ධනය රැස් කරන්න ඕනේ. ව්‍යාපාරේ ප්‍රමාණවත් ප්‍රාග්ධනය නැත්නම් මොකද කරන්න වෙන්නේ? අලුතෙන් ප්‍රාග්ධනය රැස් කරන්න ඕනේ. ඒ සඳහා ණය ප්‍රාග්ධනය පැත්තෙන් ගත්තොත් වැඩියෙන් ණය ගන්න වෙනවා. වැඩියෙන් ණය ගන්න ගියොත් වැඩි පොලියක් ගෙවන්න වෙනවා. ඒ වගේම අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය ගත්තොත් අලුතෙන් සාමාන්‍ය ප්‍රාග්ධනය රැස් කරන්න ගියොත් ප්‍රාග්ධන රැස් කිරීමේ පිරිවැය වැඩි වශයෙන් දරන්න වෙනවා නේද? ඒ නිසා මොකද වෙන්නේ? අලුතෙන් ප්‍රාග්ධන රැස් කරන නිසා ව්‍යාපාරයේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැය වැඩි කරන්න වෙනවා. එමනම් ආන්තික ප්‍රාග්ධන පිරිවැය කියලා කියන්නේ ව්‍යාපාරයේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැය වැඩි කරලා නැවත වට්ටම් කරලා බලනවා. කලින් මුලින් අපි වට්ටම් කරේ 12 නම් දැන් වට්ටම් කරනවා 15 බැගින්. දැන් මොකද වෙන්න පුළුවන්? කලින් 12 ගානේ වට්ටම් කරා දැන් 15 ගානේ වට්ටම් කරා. දැන් මොකද වෙන්න පුළුවන්? වැඩි වට්ටම් අනුපාතයකින් වට්ටම් කරන නිසා කලින් ධන අගයක් ගත්ත සමහර ව්‍යාපෘති දැන් ඍණ NP වගයක් ගන්න පුළුවන් නේද? මොකද ප්‍රාග්ධන පිරිය වැඩි වෙනකොට NP වගේ අඩු වෙනවා. නිසා කලින් ධන අගයක් ගත්ත ඒවා දැන් ඍණ අගයක් ගැනීම නිසා සමහර ව්‍යාපෘති දැන් අයින් කළා දාන්න පුළුවන්. ඒකට තමයි ආන්තික ප්‍රාග්ධන පිරිවැය කියලා කියන්නේ. ඊළඟ ක්‍රමය තමයි ප්‍රාග්ධන සලාක ක්‍රමය.
ඒතර ප්‍රාග්ධන සලහක ක්‍රමයේදී කරන්නේ සියලුම NPV ධනගයක් ගන්න ඒවා වියදම් නොකර තෝරාගත් ව්‍යාපෘති කීපයක විතරක් මුදල් ආයෝජනය කරනවා. ඒක තමයි ප්‍රාග්ධන සලහක ක්‍රමය කියලා කියන්නේ. හරි. මේක කෙටි සටහන් ලියන්න ඉන්න පුළුවන් ගණන් හදන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න. නම් එච්චරයි ස්ලයිඩ්ස් වල තියෙන්නේ. අපි එක්සෑම් එකේ ආපු ගානක් තියෙන එක පොඩ්ඩක් හදලා බලමු. ඒ ගාන චුට්ටක් වෙනස්. ඒක තමයි 2017 මාර්තු දෙවෙනි ප්‍රශ්න. පොඩ්ඩක් ගාන කියවන්න බා. 2017 මාර්තු දෙවෙනි ප්‍රශ්න. 2017 මාර්තු දෙවෙනි ප්‍රශ්න. පොඩ්ඩක් ගාන කියවන්න බා. චුට්ටක් වෙනස්. එතන මෙච්චර හදපු ගණන් වලට වඩා ඒක ටිකක් වෙනස්. ඒ නිසා පොඩ්ඩක් කියවන්න බා. Hati maartu මේක තමයි ගාන. මේ ගාන කියවන්න බා. ටිකක් වෙනස්. නිසා මේ ගාන ගොඩක් අයගේ වැරදුනා. නිසා නැවත එක්සෑම් එකේ ආයෙ අහන්න පුළුවන්. ඉතින් බලමු මේක හදන්නේ කොහොමද කියලා. දීලා තියෙන මේ වන විටත් පිරික්සමින් පවතින ආයෝජන ව්‍යාපෘතියක් සැලකීමේදී එයින් පිටතට ගලා යන මුළු මුදල් සහ ව්‍යාපෘතිය තුලට එන මුදල් වර්තමාන වටිනාකම ලබා ගැනීම සඳහා සියලුම අයිටම් වර්තමාන අගයන්ට ලබා දී ඇත. එන මොකද කියන්නේ? මේ මුදල් ප්‍රවාහය මොකද කරලා තියෙන්නේ? වර්තමාන අගයන් හොයලා දීලා තියෙන්නේ නේද? සාය වර්තමාන අගයන් හොයන්න ඕනේද? හොයීමේ අවශ්‍යතාවයක් නැහැ නේද? මොකද එක්සෑම් එකේදී ගියහම සමහරු වර්තමාන අගය හොයලා තිබ්බා. නමුත් මේ ගානේ වර්තමාන අගය හොයන විදිහක් නැහැ. මොකද වට්ටම් අනුපාතිකයක් දීලත් නැහැ නේද? එයා ගැන සමහර ළමයි කරලා තිබ්බේ වට්ටම් අනුපාතිකයක් උපකල්පනය කරලා මේ මුදල් ප්‍රවාහයන් වට්ටම් කරලා තිබ්බා. එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය නැත්තේ වර්තමාන වටිනාකම ලබා ගැනීම සඳහා සියලුම අයිටම වර්තමාන අගයන්ගෙන් ලබා දී ඇත. ඒ නිසා වට්ටම් කරලා ඉවරයි දැන්ට. මේ නිසා ආයෙ වට්ටම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට කියනවා මේ සම්බන්ධ සම්භාවිතාවන් සමග සලකා බැලීමෙන් පසු පහත දැක්වෙන පරිදි සිදුවීමට වඩාත් ඉඩ ඇති හොඳම සහ නරක වශයෙන් ප්‍රතිඵල ඇස්තමේන්තු කර ඇත. වගුවේ තියෙන පිටතට ගලා යන මුළු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන වර්තමාන අගය අනුව කියන ඩිස්කවුන්ට් කරලා දීලා තියෙනවා. දැන් තියෙන සම්භාවිතාව. හොඳම නරකම සිදුවීමට වඩාත් ඉඩ ඇති කියලා අවස්ථා තුනක් යටතේ මුදල් ප්‍රවාහයන් තුනක් තියෙනවා, සම්භාවිතාවයන් තුනක් තියෙනවා නේද? එතකොට අනාගතයේ ගැන කියද්දී ස්ටැටිස්ටික් වල කට්ටිය ඉගෙන ගන්න නැති සමහරු අනාගතය අපිට නිශ්චිතව කියන්න පුළුවන් කාටවත්? පාට කියන්න පුළුවන් හෙට වාට රුපියල් 100ක් හම්බ වෙනවා. නිශ්චිතව කාටවත් කියන්න පුළුවන්? කාටට කියන්න පුළුවන්? කාටවත් අනාගතේ නිශ්චිතව කියන්න පුළුවන්. එහෙම ඥානයක් ගත්ත කවුරු හරි ඉන්නවද? එහෙම දැනුමක් තියෙන කවුරු හරි ඉන්නවද? එහෙම කවුරුත් නැහැ නේද දැන්ට ලෝකේ. ඒ නිසා අනාගතය ගැන නිශ්චිතව කාටවත් හරියටම කියන්න බෑ. ඒත් ඒ වගේ වෙලාවකදී තමයි මේ සම්භාවිතාවය කියන එක භාවිතා කරන්නේ. මේ ගාන හරිම ලේසි. මම ගාන හදන හැටි කියන්නම්. සම්භාවිතාවය දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එක්සෑම් එකේ ඇහුවත් මේ වගේ ගානක් තමයි අහන්නේ. ඒතර සම්භාවිතාවය දීලා තියෙන ඕනෑම තැනක කරන්න තියෙන්නේ. මෙතෙන්ද විතරක් නෙවෙයි වෙන පාඩම් වලදී සම්භාවිතාවය සම්බන්ධ කරලා ගණන් ඉන්න පුළුවන්. ඒ ඕනෑම තැනකදී කරන්න තියෙන්නේ අදාළ වටිනාකම ඊට අදාළ සම්භාවිතාවයෙන් වැඩි කරන්න තියෙන්නේ. මොකද කරන්න තියෙන්නේ? අදාළ වටිනාකම ඊට අදාළ සම්භාවිතාවයෙන් වැඩි කරන්න තියෙන්නේ. එවනම් අපි මොකද කරන්න ඕනේ? 5.3න් වැඩි කරන්න ඕනේ. 6.04න් වැඩි කරන්න ඕනේ. 8.3න් වැඩි කරන්න ඕනේ. එහෙනම් වැඩි කරලා ඒ එන උත්තර ටික එකතු කරන්න ඕනේ.
5 වැඩි කිරීම 0.3 එකතු කිරීම 6 වැඩි කිරීම 0.4 එකතු කිරීම 8 වැඩි කිරීම 0.3 ඒ වශයෙන් අපි අදාළ වටිනාකම ඊට අදාළ සම්භාවිතය වැඩි කරලා එකතු කරන්න ඕනේ. ඒ වගේම ඇතුළට ගලා එන මුදල් ප්‍රමාණය ගත්තත් ඒ දෙයම තමයි කරන්න ඕනේ. 4 වැඩි කිරීම 0.2 8 වැඩි කිරීම 0.6 14 වැඩි කිරීම 0.2 ඒ විදිහට අදාළ වටිනාකම ඊට අදාළ සම්භාවිතාවය වැඩි කරලා එකතු කරන්න ඕනේ. ඊවල මේක මොකක්ද දෙන උත්තරේ කියලා Excel sheet එක පේනවද? මේ Excel sheet එක පේනවද? පේනවද? නෑ නැද්ද? පේන්නේ නැද්ද? දැන් පේනවද? දැන් පේනවද? ඈ පේනවද නැද්ද? පේනවා. හරි එහෙනම් කරන්න තියෙන්නේ මම කිව්වා වගේ අදාළ වටිනාකම ඊට අදාළ සම්භාවිතය වැඩි කරන්න. 5 වැඩි කිරීම 0.3 ඒකට එකතු කරන්න ඕනේ. 6 වැඩි කිරීම 0.4 කරන්න ඕනේ. 8 වැඩි කිරීම 0.3 මේ විදිහට වැඩි කරන්න තමයි තියෙන්නේ. එක්සෑම් එකේ සම්භාවිතාව දීලා තිබ්බොත් කරන්න තියෙන එකම දේ තමයි අදාළ සම්භාවිතාවයෙන් ඊට අදාළ වටිනාකම වැඩි කරන්න. එච්චරයි. ඒ කරා වෙන උත්තරය ඇවිල්ලා 6.3. මේ 6.3 කියන එක ඍණ ධනද? 6.3 කියන එක ඍණ මුදල් ප්‍රවාහයද ධන මුදල් ප්‍රවාහයද? මේ 6.3 ධනද ඍණද? ඍණ මුදල් ප්‍රවාහයක්. ඒ ඍණ උනේ පිටතට ගලා යන මුදල් ප්‍රමාණය. කියන්නේ ව්‍යාපාරයෙන් එළියට යනවා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම ඍණ මුදල් ප්‍රවාහයක් වෙනවා. මේක ඇවිල්ලා ඍණ මුදල් ප්‍රවාහයක් වෙන්න ඕනේ. හරි කවන්නේ මොකක් හරි ප්‍රශ්න තියෙනවා. හරි ඍණ 6.3ක් වෙන්න ඕනේ මේක. ඊළඟට ගත්තොත් ඉතුරු ටික ගත්තොත් 4 වැඩි කිරීම 0.2 එකතු කිරීම 8 වැඩි කිරීම 0.6 එකතු කිරීම 14 වැඩි කිරීම 0.2 මේක උත්තරය වෙලා 8.4යි. එහෙනම් මේක ධන මුදල් ප්‍රවාහයක්. ඒ ධනුනේ ව්‍යාපාරයේ තුලට ගලා යනවා. ව්‍යාපාරයට එන සල්ලි ප්‍රමාණය. ඒ නිසා මේක ධන 8.4යි මේක ඍණ 6.3යි. එවනම් NPV ඇවිල්ලා මේ ව්‍යාපෘති NPV ඇවිල්ලා 8.4න් අඩු කරන්න ඕනේ 6.3. ව්‍යාපාරයේ තුලට 8.4ක් එනවා. ව්‍යාපාරයෙන් එළියට 6.3ක් යනවා. ඒ නිසා උත්තරය ඇවිල්ලා 2.1 ඇවිල්ලා 2.1 2.1 කිව්වොත් එක ලකුණක් අඩු කරන්න වෙනවා. ඇයි? කවුරු හරි 2.1 කියලා උත්තරේ ලිව්වොත් එක ලකුණක් අඩු කරන්න වෙනවා. ඇයි ඒකට හේතුව? රුපියල් මිලියන දාලා නැහැ. ඔව්. රුපියල් මිලියන 2.1ක් කියලා ලියන්න ඕනේ. ඒක පැහැදිලිද මේ ගාන හදපු හැටි? මේ ගාන හදපු හැටි පොඩ්ඩක් බලා ගන්න. සමහර විට ගොඩක් අයගේ වැරදි නිසා ආයි අහන්න පුළුවන්. මොකද මේක දැන් ගොඩක් කාලයකට කලින් අහපු ප්‍රශ්නයක් නේද? ආයි අහන්න පුළුවන්. ඒ නිසා සම්භාවිතාවය දුන්නොත් කරන්න තියෙන එකම දේ තමයි අදාළ වටිනාකම ඊට අදාළ සම්භාවිතාවය වැඩි කරලා එකතු කරන්න තියෙන්නේ. මේ වගේ. හරිම ලේසි. හරි. එහෙනම් අපි තව එක ගානක් හදමු. එක ටිකක් අමාරු හින්දා හදමු. 2018 සැප්තැම්බර් 4 වෙනි ප්‍රශ්න. 2018 සැප්තැම්බර් 4 වෙනි ප්‍රශ්න. 2018 සැප්තැම්බර් 4 වෙනි ප්‍රශ්න. මේ ටිකක් අමාරුයි ඒ නිසා හදමු. මෙතෙක් කාල එක්සෑම් එකේ අහපු ප්‍රශ්න වලින් අමාරුම ප්‍රශ්න තමයි මේක. මේ පාඩමේ යටතේ අහපු අමාරුම ප්‍රශ්න.
මේ ස්ලයිඩ් එක පේනවනේ කොහොමද? පේනවද නැද්ද? ස්ලයිඩ් එක පේනවද? මේක තමයි ගාන. මේකේ හැබැයි පළවෙනි කොටස අපි හදුවා නේද එදා? බදු පෙර මුදල් ප්‍රවාහයන් ගන්න එක අනිකම අපි හදුවා නේද? මට මතකද අපි හදුවා. හදුවද නැද්ද? හැදුවා සර්. හදුවා නේ. හරි. එහෙනම් අපි දැන් දෙවෙනි කොටස හදමු. දෙවෙනි කොටසෙන් අහනවා වසර 1 සිට 4 දක්වා වූ වසර 4 සඳහා බදු පසු මුදල් ප්‍රවාහය ගණනය කරන්න කියලා තියෙනවා. අපි බදු පෙර එක හිවුවා නේද? දැන් අපි හදන්න ඕනේ බදු පසු මුදල් ප්‍රවාහය. එහෙනම් අපි ඉස්සෙල්ලා බලමු බදු පෙර මුදල් ප්‍රවාහය ලියා ගමු. Excel sheet එකේ ආයෙ හදමු. Excel sheet එක හදමු. Excel sheet එකේ ඉස්සෙල්ලාම ලියා ගන්න ඕන කාල රේඛා බිඳුව 1 2 3 4. මේ දාහගත්තා බදු පෙර profit before tax බදු පෙර cash flow එක පරිලයද ලියන්න බදු පෙර මුදල් ප්‍රවාහය කියලා ඕනේ කෙටියෙන් ලිව්වට බදු පෙර අපි හොයාගත්තා බණාල වීමක් තිබේ 320යි 620යි 730යි 520ක් නේද ආරම්භයේ තිබ්බා 360ක් මේක තමයි අපේ බදු පෙර මුදල් ප්‍රවාහය. එහෙනම් අපි දැන් ප්‍රශ්නෙන් අහන්නේ බදු පසු මුදල් ප්‍රවාහය. ඒතර බදු පසු මුදල් ප්‍රවාහය හොයන්න මොකද කරන්නේ? ඊළඟට මේක කියලා තිබ්බා ෂෙයා වීම වලට පෙර නේද? මේ profit before tax එකක් දීලා තිබ්බේ ෂෙයා වීම වලට පෙර. එහෙනම් බදු හොයන්න කලින් අපි ඉස්සෙල්ලා වෙන මේ ව්‍යාපාරේ ෂෙයා හොයන්න ඕනේ නේද? ඒක ගන්න දැන් බදු වලට අදාළ ෂෙයා මම එදා කිව්වා අපි Indian Revenue Act එකට අනුව ඒ කට්ටිය ෂෙයා වීම ප්‍රතිශත දීලා තියෙනවා නේද? ඒ නිසා ව්‍යාපාරයේ ෂෙයා කරන ප්‍රතිශතයයි ආදායම් බදු වලට අනුව ෂෙයා කරන ප්‍රතිශතය වෙනස්. උදාහරණයක් ඇරෙලා අපි යන්ත්‍ර සූත්‍ර ව්‍යාපාරයේ 10% බැගින් ෂෙයා කරාට අපේ Indian Revenue Act එකට අනුව අපිට ෂෙයා කරන්න වෙන්නේ 5% ගන්න. ඒ වගේ වෙනසක් තියෙනවා. නිසා බදු ප්‍රමාණය හොයන්න ඕන නිසා අපි භාවිතා කරන්න ඕනේ Indian Revenue Act එකට අනුව දෙන ප්‍රතිශතය. එහෙනම් කල්පනා කරලා කියන්න බලන්න පළවෙනි අවුරුද්දට අදාළ ෂෙයා ප්‍රමාණය කීයද? මේ ව්‍යාපාරයේ පළවෙනි අවුරුද්දට අදාළ ෂෙයා ප්‍රමාණය කීයද? මං අහන්නේ බදු වලට අනුව. ව්‍යාපාරයේ ෂෙයා ප්‍රතිපත්තියට අනුව නෙවෙයි Indian Revenue Act එකට අනුව ෂෙයා ප්‍රමාණය කීයද කියලා අහන්න. ඒ සඳහා දෙයක් මේකේ දීලා තිනෝඩ. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 360ක මූලික ප්‍රාග්ධන යෙදීමක් අවශ්‍ය වන අතර ඒ වසර 4ක කාලයක් සඳහා පවතින සුන්බුන් අගයක් රහිත ආයෝජනයකි. සමාගම මෙම ආයෝජන සඳහා වාර්ෂිකව 150ක බදු දීමනාවක් සඳහා සුදුසුකම් ලැබ ඇත. සමාගමේ ප්‍රාග්ධන පිරිවැය 10%කි. අනං කල්පනා කරලා කියන්න බලන්න බදු වලට අනුව ව්‍යාපාරයේ ප්‍රතිපත්ති වලට අනුව නෙමෙයි බදු වලට අනුව පළවෙනි අවුරුද්දට අදාළ ෂෙයා ප්‍රමාණය කීයද කියන්න මම කවුරු හරි ඔද කෑෂ් ෆ්ලෝ එක හදන්න කලින් අපි බදු ප්‍රමාණය හොයාගන්න ඕනේ. මොකද බදු ප්‍රමාණය අපි ආණ්ඩුවට ගෙවන්න ඕනේ. ඒ නිසා ඉස්සෙල්ලාම බදු ප්‍රමාණය හොයාගෙන ඉන්න ඕනේ. කියන්න මම කවුරු හරි පළවෙනි අවුරුද්දට අදාළ බදු ප්‍රමාණය කීයද? කීයද? කාටරි හම්බුණාද කීයද උත්තරේ? කීයද උත්තර? 180. කීයද? 180ද? 180යි අයියේ. මේ ගානේ පැහැදිලිව කියන සමාගම එම ආයෝජන සඳහා වාර්ෂිකව 150ක බදු දීමනාවක් සඳහා සුදුසුකම් ලැබ ඇත. ඒ නිසා ආයෝජන දිරිමත් කරන්න මොකද කරන්නේ ආණ්ඩුව? වැඩිපුර මුලින් ෂෙයා කරන්න දෙනවා.
ඒතර වැඩිපුර මුලින් ෂෙයා කරොත් දිරිමත් වෙන්නේ කොහොමද ආයෝජන? ආයෝජන දිරිමත් කිරීමේ අරමුණේ සමහර වෙලාවදී ආණ්ඩුව කියනවා ආරම්භය වට වැඩිපුර ෂෙයා කරගන්න දෙන්නම් කියලා. එහෙම කරොත් කොහොමද දිරිමත් වෙන්නේ ආයෝජන? මේකට අදාළ නැහැ මම නිකන් කිව්වේ වැඩිපුර ෂෙයා කරගන්න දුන්නොත් ආයෝජන දිරිමත් වෙන්නේ කොහොමද? කාට හරි කියන්න පුළුවන්. වැඩිපුර ෂෙයා කරන්න ඉඩ දුන්නොත් ආණ්ඩුව ආයෝජන දිරිමත් කරන්නේ කොහොමද? එහෙම කිරීමෙන්. කාට හරි කියන්න පුළුවන්. ලාභය අඩු වෙන එකේ ඒවල තියෙන ටැක්ස් එක අඩු වෙනවා. ආරම්භයේ වැඩිපුර ෂෙයා කරගන්න දුන්නොත් ආරම්භයේ ගෙවන ටැක්ස් ප්‍රමාණය අඩු වෙනවා. මොකද බදු පෙර ලාභය අඩු වෙනවා. ෂෙයා වීම වැඩි වෙන්න බදු පෙර ලාභය අඩු වෙනවා නේද? ඒක වැඩිපුර ෂෙයා කරගන්න දුන්නොත් මොකද වෙන්නේ? අඩුවෙන් තමයි ඒ අවුරුද්ද ටැක්ස් ගෙවන්න වෙන්නේ. නිසා ඒ විදිහට තමයි ආයෝජන දිරිමත් වෙන්නේ. නිසා 150ක බදු දීමනාවක් දීලා තියෙනවා. ඒක 150ක බදු දීමනාවක් කියන එකේ තේරුම තමයි මේ ව්‍යාපාරයේ 150 ගානේ ෂෙයා කරන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් 150 කියන භාගයක් පළවෙනි අවුරුද්දේ ෂෙයා 160යි. දෙවෙනි අවුරුද්දේ ෂෙයා 160යි. තුන්වෙනි අවුරුද්දේ ෂෙයා කීයද? තුන්වෙනි අවුරුද්දේ ෂෙයා කීයද? තුන්වෙනි අවුරුද්දේ ෂෙයා කීයද? තුන්වෙනි අවුරුද්දේ ෂෙයා කීයද? කාට හරි කියන්න පුළුවන්. මේ යන්ත්‍රයේ මේ ආයෝජනයේ මූලික පිරිවැය කීයද? 360යි නේද? 360 දෙකෙන් බෙදුවම 160 නෙවෙයි නේද? 360 දෙකෙන් බෙදුවම 80යි නේද? 180යි. මේක 180යි. මේක 180යි. එහෙනම් තුන්වෙනි අවුරුද්දේ ෂෙයා කීයද? කීයද තුන්වෙනි අවුරුද්දේ ෂෙයා? බිඳුවයි කීයද? 0 බිඳුවයි. ඔව්. මොකද මේ අවුරුදු දෙකේ ෂෙයා කරලා ඉවරයි. ආයෙ ෂෙයා කරන දෙයක් නැහැ. මේ අවුරුද්දේ ෂෙයා කරන දෙයක්වත් නැහැ. මේ අවුරුද්දේ ෂෙයා කරන දෙයක්වත් නැහැ. පැහැදිලි නේද? මේ හදන්නේ බදු ප්‍රමාණය හොයන්න. බදු ප්‍රමාණය හොයද්දී ව්‍යාපාරයේ ලාභ වෙන විදිහට නෙවෙයි හොයන්නේ. ඉන්ඩියන් රෙවෙනියු ඇක්ට් එකට අනුව තමයි ලාභය හොයන්නේ. ඒතර ඉන්ඩියන් රෙවෙනියු ඇක්ට් එකට අනුව මෙයාට දීලා දිනවා වාර්ෂික 150ක බදු දීමනක්. ඒ නිසා පළවෙනි අවුරුදු දෙකේ මේ විදිහට ෂෙයා කරන්න පුළුවන්. ඊට පස්සේ එනවා අපිට profit before tax. profit before tax ගත්තොත් එතන 360යි 140යි ඔබට දැන් වෙන ප්‍රතිශතයක් දුන්නා 50 කියන ඉන්න මේ දෙක එහෙම එතකොට ඇඩ් කරන්න කොහොමද දැන් එක්සාම් එකේ 130ක් වගේ ආවයි කියන්නේ පැහැදිලි නෑ ප්‍රශ්නේ අය පොඩ්ඩක් කියනවද? පැහැදිලි නෑ පොඩ්ඩක් කියනවද ප්‍රශ්නේ? ඇහුන්නේ නෑ මට. ඇඩ්‍රස් අරකේ බදු දීමනාව 150යිනේ 150 130 අර කැඩිච්ච ගාන 40ක් වගේ ආවොත් කොහොමද හදන්නේ? 140ක් නම් 360න් 140ක් තමයි පළවෙනි අවුරුද්ද. 144යි පළවෙනි අවුරුද්දේ ඊළඟ අවුරුද්දටත් 360න් 140ක් 144යි. ඒතර ඉතුරු ප්‍රමාණය දැන් තමයි ෂෙයා කරලා ඉවරයි 288ක්. අන්තිම අවුරුද්දට එන්නේ 360න් මේක අඩු කරාට පස්සේ මේ ප්‍රමාණය විතර. මෙච්චර. 40 ගාන දුන්නොත් මේ විදිහට තමයි ෂෙයා වෙන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා. එහෙම නේද? 140යි කියලා දුන්නොත් ඒ විදිහට තමයි හදන්න වෙන්නේ. ඔව්. හරි ප්‍රශ්නයක් නෑ නේද? හරි දැන් අපි හොයාගත්තා බදු පෙර ලාභය. එහෙනම් අපි මොකද්ද දැන් අපිට හොයාගන්න පුළුවන්? දැන් අපිට හොයාගන්න පුළුවන් ටැක්ස් ප්‍රමාණය. ටැක්ස් ප්‍රමාණය කොහොමද වෙන්නේ? මේක කියලා තියෙනවා SKRE සාංගමික බදු අනුපාතය 140. එහෙනම් ටැක්ස් රේට් එක දීලා තියෙනවා 140. එහෙනම් මොකද ගන්න තියෙන්නේ? මේ හැම එකක්ම 140න් වැඩි කරන් තියෙන්නේ නේද? 140 වැඩි කිරීම 140. 56යි මේකත් වැඩි කිරීම 140. 76යි මේක වැඩි කිරීම 140. 292යි 520 වැඩි කිරීම 140. 208යි. මෙන්න මේක තමයි අපි දැන් හොයාගත්තේ. මේක තමයි අපිට අවශ්‍ය. මේ ව්‍යාපාරේ කොච්චර ටැක්ස් ගෙවන්න ඕනද කියලා තමයි අපි හොයාගන්න ඕනේ නේද? නමුත් ප්‍රශ්නෙන් අහන්නේ මේකද?
අපේ අහන්නේ මේකද? මේකෙන් අපි ප්‍රශ්නෙන් අහන්නේ මේකද? මේක දහන්නේ. මේක නෙවෙයි නේද අහන්නේ අපි. මේකෙන් අපි අහන්නේ බදු පසු මුදල් ප්‍රවාහය. අපි දැන් බදු පෙර මුදල් ප්‍රවාහය හොයාගත්තා. මේ තමයි අපේ බදු පෙර මුදල් ප්‍රවාහය. බදු පෙර මුදල් ප්‍රවාහය අපි හොයාගත්තා. ඊළඟ අපි මොකද කරන්න ඕනේ? දැන් ටැක්ස් එක හොයාගත්තා. මේක තමයි අපේ ටැක්ස් එක. ටැක්ස් එක කියන්නේ ඍණ මුදල් ප්‍රවාහයක් අපි ගෙවන්න ඕනේ. ඒතර මේ තමයි අපි හොයාගත්ත ටැක්ස් එක. දැන් අපිට හොයාගන්න පුළුවන් profit after tax. profit බදු පසු මුදල් ප්‍රවාහය. after tax cash flow. මේ තමයි after tax cash flow. cash flow after tax ගත්තොත් ආරම්භයේ ඍණ 360ක් තියෙනවා. පළවෙනි අවුරුද්ද අවසානයේ 264යි, තුන්වෙනි අවුරුද්ද අවසානයේ 444යි, 438යි, 312. මෙන්න මේක තමයි අපේ එක්සෑම් එකේ ගහපු උත්තරේ. පැහැදිලිද මේ ගාන හදපු හැටි? පොඩ්ඩක් අමාරුයි, පොඩ්ඩක් වෙනස්. ඉස්සෙල්ලා අපි මේ හරියෙන් හොයාගත්තේ ටැක්ස් අනුපාතය. කොච්චරක් ටැක්ස් ගෙවන්න ඕනද කියලා තමයි මෙතනින් හොයාගත්තේ. ඇයි ඒක අපිට අවශ්‍ය වෙන එක මුදල් වශයෙන් එළියට යන දෙයක්. ඒක කෑෂ් ෆ්ලෝ එකට බලපාන. ඒතර ඒක හොයාගෙන බදු පෙර මුදල් ප්‍රවාහයෙන් ඒක අඩු කරාට පස්සේ ආව අපිට බදු පසු මුදල් ප්‍රවාහය. දැන් පැහැදිලිද? තේරුණා නැද්ද? මේක තමයි එක්සෑම් එකේ බලාපොරොත්තු වෙච්ච උත්තරේ. තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? නැත්නම් මම තේරුණ නැත්නම් ආයෙ කියලා දෙන්න. මේක ටිකක් අමාරුයි. තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? තේරුණා. තව එකපාරක් කියලා. හරි. අපි ඉගෙන එදා හොයාගත්තා මුදල් ප්‍රවාහය අපි හොයාගත්තා බදු පෙර. බදු පෙර මුදල් ප්‍රවාහය අපිට දීලා තිබ්බා. අපි හොයාගත්තා නේද? ගිය සතියේ මම හිතනවා මේක උත්තරේ හොයාගත්තා. බදු පෙර මුදල් ප්‍රවාහය හොයාගත්තා. ඊළඟට ප්‍රශ්නෙන් අහන්නේ බදු පසු මුදල් ප්‍රවාහය. ඒතර බදු පසු මුදල් ප්‍රවාහය හොයන නිසා බදු පෙර මුදල් ප්‍රවාහයෙන් බදු ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඒතර බදු ප්‍රමාණය හොයාගන්න තමයි මේ කරේ. ඒතර බදු ප්‍රමාණය හොයාගන්න බදු පෙර ලාභය හොයාගන්න ඕනේ. ඒතර බදු පෙර ලාභය හොයාගන්න මොකද කරන්න ඕනේ? මෙහියුම් ලාභයෙන් අඩු කරන්න ඕනේ ෂය වීම. බදු පෙර ලාභය හොයාගන්න අපි මොකද කරන්න ඕනේ? මෙහියුම් ලාභයෙන් අඩු කරගන්න ඕනේ ෂය වීම. ඒතර ෂය වීම වලදී අපි ගන්න ඕනේ බදු නිසා ටැක්ස් සඳහා ගන්න පුළුවන් ෂය ප්‍රතිශතය. මේක දීලා තියෙනවා. සමාගම මේ ආයෝජන සඳහා වාර්ෂික 50%ක බදු දීමනාවක් සඳහා සුදුසුකම් ලැබ ඇත. නිසා 50% ගානේ ෂෙයා කරගන්න පුළුවන් කියලා කියන්නේ. එහෙනම් පළවෙනි අවුරුද්ද 50%යි, දෙවෙනි අවුරුද්ද 50%. එතකොට ෂෙයා කරලි අවසාන. ඒතර පළවෙනි අවුරුද්ද ෂෙයා 180යි, දෙවෙනි අවුරුද්ද ෂෙයා 180යි. ඊට පස්සේ එනවා බදු පෙර ලාභය. මේ තමයි අපිට ආපු බදු පෙර ලාභය. එකකින් අපිට බදු හොයන්න පුළුවන්. බදු ප්‍රතිශතය දීලා තියෙනවා 40ක් කියලා. එහෙනම් බදු ප්‍රමාණය වෙන්නේ 140 වැඩි කිරීම 140, 56යි, 440 වැඩි කිරීම 140, 176යි, 730 වැඩි කිරීම 140, 292යි, 520 වැඩි කිරීම 140, 208යි. දැන් අපි හොයාගත්ත බදු ටික. දැන් අපි ගාව තියෙනවා බදු පෙර මුදල් ප්‍රවාහය. බදු ටික හොයාගත්තා. දැන් අපිට හොයාගන්න පුළුවන් බදු පසු මුදල් ප්‍රවාහය. මෙතන අපේ බදු පසු මුදල් ප්‍රවාහය වෙන්නේ. මම හිතන්නේ දැන් පැහැදිලි ඇති කියලා. තනියෙන් මේ ගාන චුට්ටක් හදන්න මේ ගාන ටිකක් අමාරුයි. අමාරු නිසා එක්සෑම් එකේ ගොඩක් අයට වැරදුනා. ඒ වගේ ගණන් තමයි ආපහු එක්සෑම් එකේ මේ විදිහටම අහන්න පුළුවන් ඉලක්කම් ටික විතරක් මාරු කරලා. සමේ හදපැටි චුට්ටක් බලා ගන්න. සර් බදු දීමනාවක් කිව්වම ෂෙයාර්මද අසාමාන්‍යයෙන් අඩු වෙන්නේ නැතුව ඊට අමතරව තව මොනවා හරි අඩමාන යනවනම් ඒවත් ඇඩ් වෙනවද? නෑ. සාමාන්‍යයෙන් බදු දීමනාවක් කියලා දෙන්නේ ෂෙයාර් බදු සහන දෙන්නේ ෂෙයාර් සම. ගොඩක් වෙලාට බදු සහනයක් කැරියට දෙන්නේ ෂෙයාර් වැඩියෙන් ෂෙයාර් කරගන්න දෙනවා කියන්නේ. සමහර වෙලාවට කියන්න පුළුවන් පළවෙනි අවුරුද්දේ බදු අය කරගන්නෙම නැහැ කියලා. ඒතර බදු අය කරගන්නේ නැහැ කිව්වොත් මෙන්නම ටැක්ස් එකක් නැහැ. සමහර ගණන් වල කියන්න පුළුවන් පළවෙනි අවුරුද්දේ ටැක්ස් නැහැ කියලා. ඒතර කෙලින්ම පළවෙනි අවුරුද්දේ ටැක්ස් එක බිඳුවයි. ඒ වගේ වෙන්න පුළුවන්. හරි. ඒතර ඒක
පොඩ්ඩක් ගාන පරිස්සමෙන් කියවන්න ඕනේ. සාමාන්‍යයෙන් 50%ක බදු දීමනවා කියලා තියෙන්නේ ආරම්භයේදීම වැඩියෙන් ෂෙයා කරගන්න දෙනවා කියලා. මෙහෙම කරපෙකින් මේ ව්‍යාපාරයට වාසියක් වුණාද නැද්ද? 50%ක බදු දීමනවා දීපෙකින් වාසියක් වුණාද නැද්ද? උදාහරණයක් ඇරෙන්න මේ තමයි ඉන්ලන්ඩ් රෙවෙනියු එකෙන් වාසියක් යටතේ මුදල් ප්‍රවාහය. මේක තමයි පිට තිබ්බේ වාසියක් යටතේ මුදල් ප්‍රවාහය. සමාගමේ ෂෙයා ප්‍රතිපත්තියට ගියා නම් මොකද වෙන්නේ? සමාගමේ ෂෙයා ප්‍රතිපත්තියට ගියා නම් පළවෙනි අවුරුද්ද 90යි, දෙවෙනි අවුරුද්ද 90යි, තුන්වෙනි අවුරුද්ද 90යි, හතරවෙනි අවුරුද්ද 90යි. දැන් මොකද වෙන්නේ? එනද නේද? පළවෙනි අවුරුද්දේ මුදල් ප්‍රවාහය කීයද? 228යි. නමුත් අර 150ක දීපු නිසා 264යි නේද? වැඩියෙන් ෂෙයා කරගන්න දීපු නිසා අපිට වැඩිපුර සල්ලි කීයක් ඉතුරු වෙනවද ව්‍යාපාරේ? ව්‍යාපාරේ සල්ලි ඉතුරු නම් මෙච්චර ප්‍රමාණයක්. 36ක් ඉතුරු වෙනවා. දෙවෙනි අවුරුද්දේ 36ක් ඉතුරු වෙනවා. නමුත් අන්තිම අවුරුද්දේ මොකද වෙන්නේ? ඒ වාසිය නැති වෙලා යනවා නේද? දැක්ක. මුලින් වාසිය හම්බ වෙනවා. ඒ වාසිය අන්තිම අවුරුද්ද දෙකේ නැති වෙලා ගිහිල්ලා තියෙනවා. නමුත් අපි දන්නවා මුදලේ කාලීනගයට අනුව සල්ලි ඉක්මනට ලැබෙන ප්‍රමාණය තරමට හොඳයි නේද? නමුත් මේ ක්‍රම දෙකටම ගියා මේ ක්‍රම දෙකෙන් මොන විදිහට හැදුවත් total cash flow එකේ වෙනසක් නැහැ. මේ තියෙන්නේ 90 බැගින් ෂෙයා කරොත් මේ තියෙන්නේ 150 බැගින් ෂෙයා කරොත්. මේ මොන ක්‍රමයකට හැදුවත් මුළු මුදල් ප්‍රවාහයේ වෙනසක් නැහැ. සමාන. වෙනස් වෙන්නේ කොතනින්ද? ලැබෙන විදිය අනුව. වැඩිපුර ෂෙයා කරගන්න දුන්නොත් ආරම්භයේ වැඩිපුර මුදල් ප්‍රමාණයක් හම්බ වෙනවා. මේ අතරින් වැඩිපුර 36ක් හම්බුණා ආරම්භයේ. ඒ වැඩිපුර 36ක් හම්බුනේ පළවෙනි අවුරුද්ද දෙකේ වැඩිපුර ෂෙයා කරගන්න දීපු නිසා. දැන් පැහැදිලිද නේද වාසිය? මම හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. එහෙමනම් ඒකේ තුන්වෙනි කොටසෙන් අහන්නේ පිළිගෙවුම් කාලය. ඒතර පිළිගෙවුම් කාලය කියන එක හැමෝටම හදන්න පුළුවන්. හැමෝටම පුළුවන්. මොකද උත්තරේ විතරක් කියන්නම්. ඒතර මේක නිකම්ම පිළිගෙවුම් කාලේ අහන්නේ. ඒ නිසා වටම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒතර පිළිගෙවුම් කාලය ඇවිල්ලා අවුරුද්දයි මාස 3.9යි. ඉතින්දී හදන්න තනියෙන් දැන් මුදල් ප්‍රවාහය දන්නව නේද? දැන් මේ තමයි මුදල් ප්‍රවාහය. මේකනේ මුදල් ප්‍රවාහය. ඒතර මේක දන්න නිසා දැන් පිළිගෙවුම් කාලය හදා ගන්න පුළුවන්. පිළිගෙවුම් කාලය ඇවිල්ලා අවුරුද්දයි මාස 3.9යි. ඒකේ හතරවෙනි කොටසෙන් අහනවා NPV අගය. NPV අගය ඇවිල්ලා 788.76යි. NPV අගය ඇවිල්ලා 788.76යි. එතෙන්දී හදන්න මේ උත්තර හැමෝටම එන්න ඕනේ. තුන්වෙනි ප්‍රශ්නේ වට්ටම් කළ පිළිගෙවුම් කාලය ගණනය කරන්න. sorry. මම දැක්කේ නෑ ඒක. ඒ කියන්නේ වට්ටම් කළ පිළිගෙවුම් කාලය. ඒතර වට්ටම් කළ පිළිගෙවුම් කාලය තමයි මම කිව්වේ අවුරුද්දයි මාස 3.9. sorry. වට්ටම් කළ පිළිගෙවුම් කාලය අවුරුද්දයි මාස 3.9. වට්ටම් කළා හදන්න මොකද වට්ටම් කළා අහන්නේ. ඒසයි ගෙදරදී හදන්න මේ උත්තරේ එන්න ඕනේ. ආවේ නැත්තම් කියන ඊළඟ සතියේ ආයි හදමු. හරි මොනවානේ ප්‍රශ්න තියෙනවද මේ ගානේ? මේ ගාන ටිකක් අමාරුයි. හරි අපි හිතමු කවුරු හරි මේ 150 අමතක කරා. 150 අමතක කරලා ගාන හැදුවේ මෙන්න මේ මුදල් ප්‍රවාහය භාවිතා කරලා. කවුරු හරි මෙන්න මේ 90 බැගින් ෂෙයා කරලා ඒ උත්තරේ භාවිතා කරලා තමයි ගාන හැදුවේ. අර 150 දැක්කේ නෑ. මෙහෙම හැදුවොත් එයාට ලකුණු කීයක් නැති වෙයි. කල්පනා කරලා කියන්නේ. මේ මුදල් ප්‍රවාහය භාවිතා කරලා තමයි එයා පිළිගෙවුම් කාලය හදන්නේ. මේ මුදල් ප්‍රවාහය භාවිතා කරලා තමයි එයා NPV හදන්නේ. මෙයාට ලකුණු කීයක් නැති වෙයි. කීයක් නැති වෙයි. කාට හරි කියන්න පුළුවන්. වැරදි මුදල් ප්‍රවාහයක් භාවිතා කළා තමයි එයා පිළිගෙවුම් කාලයයි NPV හොයන්නේ. එහෙම කරපු නිසා මට ලකුණු කීයක් නැති වෙයි. කීයක් නැති වෙයි. මේ ගානට ලකුණු 20ක් හම්බ වෙනව නේද? ලකුණු 20න් 5යි යාට නැති වෙයි. දෙවෙනි කොටස විතරයි යාගේ වැරද්ද. නේද? මුදල් ප්‍රවාහය කියලා දෙන දෙවෙනි කොටසෙන් නේද? දෙවෙනි කොටස සම්බෙන් ලකුණු 5 තමයි නැති වෙන්නේ. නමුත් 3යි 4යි සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බ වෙනවා. ඒ නිසා ගාන එක කොටසක් දන්නේ නැහැ කියලා ඒ ගාන අතාරින්න එපා. මේ ගාන මේකට ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ගාන. හරි. එවනම් ප්‍රාග්ධන අයවැය කරන කියන පාඩමේ මොනවද තියෙන ප්‍රශ්න? මෙච්චරයි තියෙන ගණන් ටිකක් හදුව එක්සෑම් වලට ආවිල්ලා තියෙන ක්‍රම 6ක් ඉගෙන ගත්තා නේද? ක්‍රම 6ක් ඉගෙන ගත්තා එක්සෑම් එකේ ගාව ගණන් ටිකක් හදුවා. මොනවාරි ප්‍රශ්න තියෙනවද? කාට හරි මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද? මොකද මේක අනිවාර්යයෙන්ම ලකුණු 20ක ප්‍රශ්නයක් එන පාඩමක්. හැමෝටම
හොඳට මේ ගණන් හදන්න පුළුවන් වෙන්න ඕන. නිසා දැන් කරන්න තියෙන්නේ දැන් මේ සතියේ එක්සෑම් එකේ අපි හදුවනේ ගණන් නේද? ඒ ගණන් ටික ඔක්කොම තනියෙන් හදන්න. තනියෙන් හදලා බලන්න අර පන්තියේ හදපු උත්තර ටික වාට එනවද කියලා. ප්‍රැක්ටිස් කරොත් තමයි පාස් වෙන්න පුළුවන් වෙන්නේ. අද අපිට කරන්න තිබ්බ පාඩම තමයි ඇත්තටම අපිට හදන්න තිබ්බ පාඩම තමයි පොඩ්ඩක් ඉන්න. මේ මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියන පාඩම මේ පාඩම මම හිතන්නේ දැනටමත් ඔය කට්ටිය ඉගෙනගෙන තියෙනවා. ඉගෙන ගත්තා නැත්ද? හැමෝම accounting ඉගෙන ගත්තා නේද? ඒතර accounting යටතේ ගිණුම් කරන අනුපාතය කියලා දෙයක් ඉගෙන ගත්තා නේද හැමෝටම? ඒතර ගිණුම් කරන අනුපාතය තමයි මේ පාඩමෙන් අපි කතා කරන්නේ. මේ ගිණුම් කරන අනුපාත අපි කොටස් කීපයකට බෙදලා කොටස් 5කට බෙදනවා. ඒ 5 යටතේ තමයි මේ අනුපාත අපි ගණනය කරන්නේ. මේ පාඩම ගත්තොත් මේ පාඩමේ වැදගත්කම ගත්තොත් අපි exam papers දැක්කොත් පේනවා ඇති මේ පේන 2019 සැප්තැම්බර් ගත්තොත් ලකුණු 24ක් ඇවිල්ලා තියෙනවා. 2019 සැප්තැම්බර් ලකුණු 24යි. 24ක් නෙමෙයි අතට. තවත් තියෙනවා. 24යි 24යි 20යි 44යි ලකුණු 46ක්ම වෙලා තියෙනවා මේ පාඩම. ඒ ලකුණු 46ක් කියන්නේ මේ පාඩම විතරක්ම පාස් වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන් නේද? 2019 සැප්තැම්බර් ගත්තොත් එක්සෑම් එකේ ලකුණු 46ක් ඇවිල්ලා තියෙනවා මේ පාඩම. ඊළඟට 2019 මාර්තු ගත්තොත් 1යි 4යි 20යි 24ක් ඇවිල්ලා තියෙනවා. ඊළඟ 2018 සැප්තැම්බර් ගත්තොත් 1යි 20යි 22ක් ඇවිල්ලා තියෙනවා. 2018 මාර්තු ගත්තොත් 20යි මෙතන 20යි 10යි ලකුණු 30ක් ඇවිල්ලා තියෙනවා. ඊළඟ 2017 සැප්තැම්බර් ගත්තොත් 20යි ලකුණු 20ක ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ 2017 මාර්තු ගත්තොත් ලකුණු 22යි ලකුණු 44ක් තියෙනවා. ඒත් පේන්නේ නැති මේ පාඩමේ තියෙන වැදගත්කම නේද? 2016න් පස්සේ තිබ්බ හැම එක්සෑම් පේපර් එකකම වගේම ලකුණු 20කට වැඩියෙන් මේ පාඩමෙන් ඇවිල්ලා තිබ්බා. ඒකට හේතුව මොකක්ද? කාටද කියන්න පුළුවන් නේද? හේතුව තමයි 2016 සැප්තැම්බර් වලින් පස්සේ ඔකට එක්සෑම් පේපර් එක හදන එකන වෙනස් වුණා. ඔකට එක්සෑම් පේපර් එක හදන ඇත්තටම chartered accountant කෙනෙක්. ඒ නිසා අකමැත්තෙන් උනත් කියන්න වෙන්නේ ඔකට පේපර් ටිකක් accounting වලට ටිකක් බරයි. finance වලට වඩා ටිකක් accounting වලට බරයි. ඒ accounting වලින් එන ප්‍රශ්න ටිකක් වැඩි. ඒ නිසා අනුපාත වලින් ලකුණු 20ක් හෝ ඊට වඩා වැඩි ගානක් අනිවාර්යයෙන්ම එනවා එක්සෑම් එකට. ඒතර පේන්නේ නැති ප්‍රාග්ධන අයවැය කරන පාඩමයි මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියන පාඩමයි දෙක විතරක් දන්නවා නම් එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් ඇත්තට. අන්තිම එක්සෑම් පේපර්ස් 6ම අරන් බලන්නේ එක්සෑම් පේපර්ස් 6ම දිහා බැලුවොත් ප්‍රාග්ධන අයවැය කරන පාඩමයි මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියන පාඩම් දෙක විතරක් පාඩම් කරත් එක්සෑම් පාස් වෙන්න පුළුවන්. නිසා එක්සෑම් පාස් වෙන්න එක අමාරු නෑ. මේ පාඩම් දෙක මම දැන් ප්‍රාග්ධන අයවැය කරන පාඩම දවස් 3ක් කරා. ඒ හිමීට කරේ මේ පාඩමින් ලකුණු 20ක ප්‍රශ්නයක් එන නිසා. ඒ වගේම දැන් මේ මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණ පාඩමත් අපි හිමීට කරමු. මොකද මේ පාඩමින් ලකුණු 20ට වඩා අනිවාර්යයෙන්ම එනවා. මේ පාඩම් දෙකෙන් විතරක් එක්සෑම් පාස් වෙන්න පුළුවන්. හැබැයි අනාගතය ගැන කාටවත් හරියටම කියන්න බෑ. අනාගතේ මේක වෙනස් වෙන්න පුළුවන් නේද? නමුත් මම දන්න තරමින් පේපර් එක හදන එක වෙනස් වෙන්නේ නෑ.
එයාම තමයි එක්සෑම් පේපර් එක හදාන්නේ. නමුත් එයා හිතන දේ මම දන්නේ නැහැ. එයා හිතන දේ වෙනස් වුණොත් සමහරට මේ ලකුණු අඩු වෙන්න පුළුවන්. හරි කමන්නේ. අපි මේ පාඩම ඊළඟ සතියේ කතා කරමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවද අද ඉගෙන ගත්ත පාඩමේ? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? තියෙනවා නම් අහන්න. තියෙනවා නම් අහන්න. ඊළඟට මම මගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්නම්. මෙතන මම ටයිප් කරන්නම්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකෙන් අහන්න. මොකද මේ පාඩම් විතර වැදගත්. මේ පාඩම් බැලුවොත් ඉස්සරහට කරන්න බෑ. ඒකයි. nuan.vic @ ලකුණ වදින්නේ නෑ. මොකද මේ හේතුව මොකද්ද කියලා @ හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකට ඊමේල් එකක් දාලා මම කරේ කියන්නම්. හරි එහෙනම් අපි ඊළඟ දවසේ ඊට ටික කතා කරමු.